ආයුබෝවන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේත් අපේ සුපුරුදු හිතවත්කම ලෙන්ගතුකමත් එක්ක ඔබ මුණ ගැහෙන්නේ යාත්‍රා සමග. සෑම සඳුදාවකම අපි ඔබව මුණ ගැහෙනවා. අදත් මේ විදිහට ඔබ මුණ ගැහෙනකොට අද දවසේ අපි ඔබේ ජීවිතයේ සතුට වෙනුවෙන් වටින කතා බහක් සාකච්ඡාවක් ගෙන එන්න සූදානම් වෙනවා. ඒ නිසා බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා අදත් අපි සමගින් අත්වල බඳ ගන්නට ඔබේ ජීවිතයේ නියම සතුට හොයාගෙන යන්නට වටින බොහෝ තැන් අද දවසේ සාකච්ඡාව තුළ ඉස්මතු කරගන්න අපි උත්සාහ කරනවා. බුදුදහමෙත් කියලා තියෙන්නේ දුකින් ජීවත් වෙන්නට නෙමෙයි සතුටින් ජීවත් වෙන්නට. ඒ සඳහා මාර්ගය සකස් කරලා දීලා තියෙනවා, පෙන්වා දී තිබෙනවා. ඒ ආශ්‍රයනුත් බොහෝ කරුණු කාරණා අපේට අද දවසේදී වැඩසටහන තුළ ඉස්මතු කරගන්න ඉඩකඩක් ලැබෙයි කියන බලාපොරොත්තුවත් එක්ක අපි සූදානම් වෙනවා ජීවිතේට සැබෑ සතුට සොයාගෙන යන්න. යලිත් ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න අපිත් එක්ක යාත්‍රා සමගින් ගොඩ වෙන්න. ජීවිතේ සතුට හොයාගෙන අපි ඉදිරියට යමු. අපි තමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක පිළිගන්න සූදානම් වෙනවා. අද දවසේත් අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩමවදාළ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවෘත දුරස්ථ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති රාගම දඹුව ශ්‍රී ලංකාරාම විහාරයේ විහාරාධිපති අවසරයි පූජ්‍ය පට්ටිල මහින්ද අප්පුවන්ට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ සමගම ඊටමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක අද දවසේත් අපි වැඩසටහනට අපි පිළිගන්න සූදානම්. අතුරුගිරිය අභයදර්ශනාරාමයේ පරම මුල්ලේ සිරිවිමල අපේ හඳුනන වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුනන්නේ වහන්සේටත් ඊටමත් වටිනවා අපිට මේ මොහොතේදී වහන්සේගේ වැඩම වීම. ඒ සමගම අපි ඊටමත් ගෞරවයෙන් යුතුව ආරාධනා ලබා දුන්නා ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශබන්දු ප්‍රසාදනීය නර්මදා මහත්මියට අපිත් සමග අතුරුදෙන් ආයුබෝවන්. අද දවසේ අපේ කතාබහ අපේ හඳුනන්නේ ආරම්භ කරමින් මේ මීට පෙර ආතත් අපි යාත්‍රා වැඩසටහන තුළ සතුට පිළිබඳව කතා බහ කළා. අද ටිකක් වෙනස් මානයකින් වෙනත් පැතිකඩකින් ඉදිරියට යන අපි බලාපොරොත්තු වෙන වෙලාවක තේරුමක් ඇතුව කොහොමද අපේ හඳුන්නේ අපි ජීවිතේට සතුට කියන දේ ළඟා කරගන්න ඕන කියන තැනින් අපි යම් ආරම්භයක් ලබා ගමු. ඔව් බොහොම හරි තරංග අපේ හඳුන්නේ මෙතනදී දැන් සතුට තේරුමක් ඇතුව කියන වචනේ එකතු කිරීමත් මම හරි කැමතියි. මොකද මේ සතුට කියන එක ඉස්සෙල්ලා ලියා ගන්න ඕන. ඒ හින්දා එතට මේ ඔබ තේරුමක් ඇතුව සතුට විඳිනවා කියන එක එතට දෙක එකතු කිරීම ගැන මම සතුටුයි. විශේෂයෙන් බුදුදහමේ සතුට පිළිබඳ නිර්වචනය හොඳට අපිට ලබන්න පුළුවන් වෙන්නේ අභිධර්මයේ. මොකද මූලික වශයෙන් කායික හා මානසික සන්තුෂ්ටිය කියන එක බුදුදහමේ පදනම. එහෙම වුණාට මේක මේ මානසිකව බැලුවහම මනෝවිද්‍යාත්මක පසුබිම සහ මේ බුදුදහමේ මේ විවරණය දිහා බැලුවහම මේ විශේෂයෙන් සතුට කියන එක හරි පාරේ ගිහිල්ලත් සතුට විඳිනවා, වැරදි පාරේ ගිහිල්ලත් සතුට විඳිනවා. වෙන විදියකින් කිව්වොත් කුසල මූල සිත්වලත් සතුට තියෙනවා, අකුසල මූල සිත්වලත් සතුට තියෙනවා. එතකොට මොකක්ද කුමක්ද අපි විසින් විඳිය යුතු සතුට? ඒක තමයි අපි දැන් තෝරා බේරා පහදා ගන්න ඕන. දැන් සරල ජීවිතයට සම්බන්ධ කරමුකෝ. දැන් කන බොන එක යමක් තෘප්තිමත්ව විඳින එක තුලින් අපි සතුටක් ලබනවා. තමන්ගේ තරහකාරයාගේ කකුලක් කැඩුනහම තෘප්තියක් විඳිනවා, සතුටක් විඳිනවා. හරි වැඩේ කියලා නේද? එතකොට දැන් මේ දෙකම තෘප්තිය, සතුට, වින්දනය. එතකොට විඳීම. එතකොට ඊර්ෂ්‍යාව තුල සමහර තෘප්තියක් ලබනවා. එතකොට දැන් ඒ නිසා මෙහිදී හරි අපූර්වට තෝරා බේරා ගන්න ඕන ඇත්තටම විඳින්න ඕන සතුට මොකක්ද? දැන් විඳින්න ඕන සතුට මොකක්ද කියලා ගත්තාම දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් අකුසල මූල සිත්වල තියෙනවා සෝමනස්ස සහගත, ditthිගත, සම්පයුත්ත, අසංකාරික, සසංකාරික ආදි වශයෙන් සිත් හතරක්. ඒ කියන්නේ වැරදි දැකීමෙන් යුක්තව අපි වැරදි වැඩක් කරනවා මමම හිතලා හරි සතුටින්. අල්ලපුවත් එක හේල් කනක් තියෙනවා. හිත පහළ වෙනවා මේක කපාගත්තොත් හොඳයි කියලා. හොඳට වැඩිලා තියෙනවා. සමහරවිට පෝරත් මොකුත් නැහැ. හොඳට හැදිච්ච ගහක්. ඒ කෙසෙල් කන කපාගෙන ඇවිල්ලා ළමයින්ටත් දීලා යාළුවන්ටත් දීලා කනවා. රසය දැනෙනවා. තෘප්තියක් දැනෙනවා. වින්දනයක් දැනෙනවා. සෝමනස් සහගත බවකුත් ඇති වෙනවා. එතකොට දැන් ඒ සතුටද අපි වැළඳගන්නේ. කාමේසු මිච්ඡාචාරා. අපි කාමේ වරදවා හැසිරමින් තෘප්තියක් ලබනවා, සතුටක් ලබනවා, වින්දනයක් ලබනවා. එතකොට
ඒ සතුටද අපි ලං කරගන්නේ. එතකොට මේ ඒ සතුට විඳමින් යම් වැරදි වැඩ කරනවා නම් අකුසල මූල සිත්වල ප්‍රබල වැරදි විපාක දීමේදී ප්‍රබල විපාක ලබා දෙනවා. හැබැයි හොඳ වැඩ කරලා යහපත් වැඩ කරලා විඳින සතුට ඊට හොඳින් අපිට මේ භවයේ සහ ඊළඟ භවයේ විපාක දෙන සිත් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා අපේ අසනය නරඹනය මේ සතුට ගැන හරියට අපි අද නිර්වචනය කරගමු. ඒ සතුට විඳින ආකාරය කොහොමද ජීවිතයට බද්ධ කරගෙන. එතකොට මේ සතුට විඳින්න ඕන මම විතරක්ද? දැන් ඒකත් තේරුම් බේරුම් කරගන්න ඕන. මොකද දැන් විඳීම වින්දනය කියන එක දැන් එයාගේ සැපතනේ එයාගේ සතුටනේ මං ඉතින් ඒකට ඉඩ දීලා ඉන්නවා කියලා සමහරු කියනවා. එතකොට දැන් මම දුක් විඳින්මින් තව කෙනෙක් තෘප්තිමත් කරනවාද? මම කනගාටු වෙමින් පසුතැවෙමින් මම තව කෙනෙක් තෘප්තිමත් ජීවිතයක් කරාගෙන ළඟා කරනවාද? එහෙම තේරුමක් නැහැ. එහෙම දහමේ මානසිකව පුජ්‍යලයකට ඉස්සරහට යන්න ඉඩ දෙන්නේ නැහැ. බුදු දහමේ සඳහන් කරන්නේම තමා පෙරට යනවා, තමා ඉස්සරහට යනවා, තමා තෘප්තිමත් වෙමින් අන් අයට පීඩනයක් නොවෙමින්. ඒ නිසා මේ තවත් එකක්නේ. දැන් සතුට කිව්වහම යම් දෙයකට කැමැත්ත අපි බලමු. දැන් තිත්ත රස ගන්නකොට මනේ සමහර කෙනෙක් ඒක හොඳ නැහැ කියලා බැහැර කරනවා. තවත් කෙනෙක් ඒක තිත්ත රසම රසයක් කොට තෘප්තිමත් වින්දනයක් ලබන වෙන්න පුළුවන්. දැන් ওই මනෝවිද්‍යාවෙත් තියෙනෝනේ මේ පරපීඩික කාමුකත්වය වගේ මේ පර්සනැලිටි ඩිසෝඩර්. දැන් ඒව මොකද වෙන්නේ? ඒ තුලත් පුජ්‍යලයා තෘප්තිමත් වෙනවා. එතකොට ඒ තෘප්තිමත් වීම තුල තව කෙනෙක් පීඩාවටපත් වෙනවා. පීඩාවටපත් කරනවා. තව කෙනෙක් කූරත්වයටපත් කරලා, තව කෙනෙක් පීඩණයටපත් කරලා ලබන සතුටකුත් තියෙනවා. එතකොට ඒ නිසා ඊට පැහැදිලිවම මේ පරාසය තුල ජීවිතයට සතුට අත්‍යවශ්‍යයි. සතුට ළඟා කරගන්න ඕන. ඒ ළඟා කරගන්න සතුට හැබෑවටම මොන සතුටද කියන එක අපි කතා කරමු. අපි අර ආරම්භයේදී කිව්වා වගේ අපි හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නා වගේ අපි සූදානම් වෙන දවසේදී නිවැරදිව සතුට හොයාගෙන යන්න. එය ගමන් කරන්න තියෙන මාර්ග මොනවද? ඒ අතරතුර අපි සමහර විට හරි කියලා වැරදි දේවල් ගොඩක් හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන්. අපි මේ සියලු දේ හැකි ලෙසින් ලෙහාගෙන පැහැදිලි කරගෙන ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. අවසරයි අපේ ගෞරවනීය පරපාමුල්ලේ සිරිම අපේ හඳුරන්නේ වහන්සේලාත් මම මුලින්ම බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්න අපේ හඳුරන්නේ මුලින්ම අපේ වැඩසටහනට යම් ආරම්භයක් ලබා දෙන්න. ඔබ වහන්සේගේ පැත්තෙන් තවත් ප්‍රවේශයක් ලබා ගත්තොත් හරි වටී අද දවසේ ඉදිරි වැඩසටහනට. ගෞරවනීය අපේ පඬිත ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. තරංග මහත්මයා, ඒ වගේම නර්මදා මහත්මිය, ඒ වගේම මේ වෙලාවේ අප සමග රැඳී සිටින සිළු දෙනාටම අපි බොහොම ප්‍රබෝධමත් දවසක් වේවා කියලා සතුට රැඳෙන දවසක් වේවා කියලා පළමුවම ආශිර්වාද කරනවා. ඇත්තටම තරංග මහත්මයා දැන් අපි ගත්තොත් මේ අවිද්‍යාව අපි හැමෝම ගාව තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. එතකොට අවිද්‍යාවේ කාර්යභාරය මොකක්ද? අවිද්‍යාවේ කාර්යභාරය තමයි අපේ හිතගත් අරමුණේ යථාර්ථය වහනවා. හිතගත් අරමුණේ යථාර්ථය වහනවා. අපි හිතමු අපි දියැලක් ගාවට යනවා කියලා. අපිට පේන්නේ මේ ලස්සන සුන්දරත්වය විතරයිනේ. හැබැයි ඒකේ ඊට වැඩිය අනතුරු ටිකක් තියෙනවනේ වෙනම. ඒ වගේ මේ ලෝකේ අපිට මේ පේන දේ තුල, ඇහෙන දේ තුල, අපිට හිතට එන විවිධ දේවල් තුල මේ මතු පිට තමයි අපි අල්ලගන්නේ, දකින්නේ, විඳින්නේ, ඒ තුල තමයි ඉන්නේ. ඒ එහා ටික පේන්නන්නේ නැහැ අපි තුල සකස් වෙලා තියෙන අවිද්‍යාව. එතකොට මෙන්න මේ අවිද්‍යාව උදේ ඉඳලා ඉතින් කොයි වෙලේත් හැමතිස්සෙම එයා ඉන්නවා අපිත් එක්ක. හිතට කොයි වෙලේත් අරමුණු එනවා එන හැම අරමුණේම යථාර්ථය පේන්නේ. හරිනේ. ඊළඟට තණ්හාව. දෙවෙනි එක. තණ්හාව කියලා කියන්නේ මොකක්ද? හිතගත් අරමුණේ හිත බැස ගන්න එකට කියනවා තණ්හාව කියලා. හිතගත් අරමුණේ හිත බැස ගන්න. මොකක් හරි අරමුණක් හිතට එනවා ඒක බැහැ ගන්න. බැස්සට පස්සේ දැන් හිතන්න වතුරට බැහැපු කෙනා
වතුරට බහැපු කෙනා හිතන්නේ සැලසුම් කරන්නේ වතුර ඉඳගෙන. එයාව එතනින් ගොඩට ගන්න අමාරුනේ. නේද? පැයකට කියලා හිතලා බහැපු කෙනා පැය 3-4ක් ඉන්නෝනේ. ඒකෙන් ගොඩ ගන්න බෑ. අනිත් අය එන්න කිව්වට එන්නේ නැහැ. තව ඉන්නවා. එතන නිකන් තමයි එයා අද හවසට මොකද කරන්නේ? හෙට උදේට මොකද කරන්නේ? නාල ඉවරෙලා මොකද කරන්නේ? ඔක්කොම සැලසුම් කරන්නේ. ඒ වගේ හිතගත්ත අරමුණේ හිත බැහැලා ඉන්නවා. ඒක එකක්. එතකොට අනිත් එක හිතගත් අරමුණේ යථාර්ථය පෙන්වන්නේ. මෙන්න මේ දෙක නිසා හැමතිස්සෙම එකතු වෙන දේවල් තමයි දුක. දරා ගන්න බෑ. සතුට නැති වෙනවා කියන්නේ ඔන්න ඕකෙන් තමයි. සතුට නැති වෙන. දැන් බලන්න එක සැරේටම තරංග මහත්මයා මේ හොඳට ඉඳලා මොකක් හරි දැකපු දෙයක් නිසා ඉවරයි නේද සතුට? පොඩි තප්පර දෙකක දෙයක් නිසා සතුට ඉවරයි. එතන උනේ මොකද්ද? එතන උනේ තණ්හාවයි අවිද්‍යාවයි තමයි එතන සකස් වෙන්නේ. ඊට කලින් හදාගත්ත තණ්හාව සහ විද්‍යාවෙන් සකස් කරගත්ත දේ තමයි ආයේ දැක්කේ. ඒ නිසා සතුට ඇති වෙනවා. එක සැරේට සමහරවිට මේ වචන දෙකක් නිසා හොඳට දවසේ වැඩ පටන්ගෙන හොඳට වේගවත්ව වැඩ කර ගිහිල්ලා මේ වචන දෙකක් නිසා යන්තම් එහිච්ච වචන දෙකක් නිසා සතුට නැති වෙනවනේ. එතකොට සතුට නැති වෙන්නේ අවිද්‍යාව සහ තණ්හාව විසින්. එතකොට මේ සතුට උපද්ද ගන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව දැකීමෙන්. ඒ වගේම තණ්හාව දැකීමෙන්. දැන් කෙනෙකුට පුළුවන් නම් ආනාපාන සති භාවනාව සතිපට්ඨාන සූත්‍රයේ අපි ගත්තොත් ඔය දීගං වාසන්තෝ දීගං වාසාමිති පජානාති. දීර්ඝ හුස්ම ගනිමින් දීර්ඝ හුස්ම ගන්න බව මෙනෙහි කරනවා. ඔහොම ඉන්නකොට ඔන්න එතකොටත් එනවා හිතට අරමුණු. එන්නේ ගොඩාක් දුරට අසතුට, පීඩනය, තරහ, දුක වැඩි වෙන දේවල්. එහෙම නැතුව මේ කරපු පින්කම් මතකට එන්නේ නැහැ. කරපු පින්කමකත් මතකයට ආවොත් එන්නේ හිත ගන්නෙම පීඩාකාරී අරමුණු ටිකක් විතරයි. පැහැදිලිනේ? කාට හරි හොඳක් කළත් ඒ කරපු හොඳ පැත්ත නෙමෙයි මතකයට එන්නේ, ඒකෙත් තියෙන පීඩාකාරී ටික. එතකොට හුස්ම වල දීර්ඝ ස්වභාවයේ ශ්‍රාවකයන් නුවණින් දකිනකොට අර පීඩාකාරී සතුට නැති කරන දේවල් අරමුණු වෙනවා. ආවහම ඒ අරමුණ අතහැරලා ආයි දීර්ඝ හුස්ම වෙනෙහි කරනවා. මේක 100,000 වාරයක් කරනවා. අඟුලිමාලට සතුට දුන්නේ ඔන්න ඔය විදියට. පැහැදිලිද? ඊළඟට තරංග මහත්මයා මේ පටාචාරා ඉසాగෞතමී රජ්‍යමාලා ඔය ලිඛිත නැති තව කොච්චර තියෙන්න පුළුවන්. ඒතකොට මේ මෑත යුගයේ ගත්තොත් යෝගාවචර රාහුල හාමුදුරුවෝ කියලා ඇමරිකාවේ ඉන්න ස්වාමීන් වහන්සේ නම. මැතිව් රිකාඩ් කියලා ඒ වික්ෂුන් වහන්සේ. ඔය ලෝක ප්‍රකටය. එයාගේ ජීවිතවල දුක අයින් කළා සතුට දුන්නේ ඒ විදියට. බුදුදහම කරන්නේ නිතරම හිතන්න තරංග මහත්මයා දැන් ස්වාමීන් වහන්සේ නමක් ගාවට එනවා කෙනෙක්. එයා විල කියන ස්වාමීන් වහන්සේ මම 10 දිනෙන් මරලා තියෙනවා. මම මෙන්න මේ අපරාධ කරලා තියෙනවා. මට මේව මතකට එනවා. කිසිම සතුටක් නැහැ. මට ඔබ වහන්සේගෙන් මට සැනසෙල්ලක් අවශ්‍ය, සතුටක් අවශ්‍යයි. පොලිසියට කතා කරනවද? නෑනේ. පොලිසියට කතා කරන්නේ. කාටවත් කියන්නේ. උන්වහන්සේ මේ වැඩේ දන්නවනම්, කරන්න ඕන වැඩේ දන්නවනම් අරයට සතුට ලබා දෙනවා. එයා ඒ කියන දේ කළොතින් සතුට ලැබෙනවා. කියන දේ කරන්නේ නැතුව නිකන් අහනවා විතරක් නම් මුකුත් වෙන්නේ නැහැ. සතුට. එතකොට මේ සතුට කොහෙද තියෙන්නේ? බාහිර ලෝකෙන් හොයන්නත් නැහැ. තමා තුළින්ම අත්දකින්න තියෙන දෙයක්. දැන් අපි ගත්තොත් මම පොඩි දෙයක් කියන්නම් තරංග මහත්මයා මේ අපේ පන්සලේ හිටිය 100 කෙනෙක්. මේ ළඟදී දැන් මාසයකට ආසන්නයි නැති වෙලා අවුරුදු 85යි. අවුරුදු 8ක් විතර පන්සලේ නේවාසිකව හිටියේ. බොහොම සතුටින් ඉන්න. හොඳට නාලා, හොඳට ඇඳලා ලස්සනට බොහොම සතුටින් ඉන්න. හරි පිළිවෙලට ඉන්න. හැබැයි කවදාවත් ධර්මශාලාවේ බණ අහන්න ගිහිල්ලා නැහැ. හැම සෙනසුරාදාදීම බණ කියන ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා වඩිනවා. වස් කාලේ. හැම පොවේටම ධර්ම දේශනා තියෙනවා. කවදාවත් සිල් අරගෙන නැහැ. අපි බණ පොත්පත් මාසික මුද්‍රණය කරනවා. කවදාවත් බණ පොතක් කියවලා නැහැ. බණ පොත් කියවන්නේ. පත්තරේ කියවන්නේ. හැබැයි සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. කාටවත් පීඩනයක් දෙන්නේ නැහැ.
කාටවත් පීඩනයක් දෙන්නේ නැහැ. කාරුවටත් වෙහෙසක් ඇති කරවන්නේ. ගැටුමට යන්නේ. වාදයට රණ්ඩුවට ගැටුමට යන්නේ. සහැල්ලුවකට. හැබැයි තරංග මහත්මයා අවුරුදු 50 60 හැම පොයටම සිල් ගත්තා. මාසෙට සැරයක් දන් දෙන, අවුරුද්දට සැරයක් දන් දෙන, 109ට දන් දෙන, 200ට දන් දෙන, ආරණ්‍ය සේනාසන ඇසුරු කරන, පන්සල් ඇසුරු කරන, බැලුවොත් බණ පොතක් අතේ, සතිපට්ඨාන අතේ, ගාත කටපාඩම්, පිරිත් කටපාඩම්, ඊළඟට බැලුවොත් ආරණ්‍යක, බැලුවොත් පන්සලක, බැලුවොත් ධර්ම සාකච්ඡාවක, බැලුවොත් භාවනාවක. හැබැයි එක දෙයක් නෑ. ගෙදර ඉන්න බල්ලට තියෙන සතුට නෑ. ගෙදර ඉන්න පූසට තියෙන සතුට නෑ. බොහෝ අය තරංග මහත්මයා සතුට හොයන්නේ මේ ජීවිතේට නෙවෙයි. ඊන් එහා ජීවිතේට. ඊන් එහා ඊළඟ ජීවිතේ. ඒ නිසා මම ඔබට කියනවා ඊන් එහා ජීවිතේ සතුට වෙනුවෙන් කාලේ නාස්ති කරන්න එපා. අද උදා වුණු දවසේ අද වෙනුවෙන් කාලය මානසික වැය කරන්න සතුටින් අද සතුටින්. මම සතුටින් ඉඳලා අන්න ඇත සතුට දෙනවා. දැන් මම අසතුටින් හිටියොත් මං කැමති අසතුටට ඇබ්බැහි වෙලා මං කැමති අන්න ඇයටත් අසතුට දෙන්නම. එතකොට අසතුටින් ඉන්න වෛරය වැඩි වෙනවා. ද්වේෂය වැඩි වෙනවා. මරණින් පස්සේ උපදින්නේ ප්‍රේත ලෝකේ. දැන් මේ කතා කියන්නේ හිත රිද්දන්න නෙමෙයි වැත්තන්ගේ. සතුට නැති කරගන්නවත් තරහක් ඇති කරන්න නෙමෙයි විදර්ශනා නුවණ ඇති කරගන්නටයි. එතකොට අපි කියන දේ නුවණින් විමස ගත්තොත් තමයි මේ කියන දේ ඔබේ සතුටටත් දේශනා කරන මගේ සතුටටත් හේතු වෙන්නේ. ඒ නිසා මේ හිත රිදෙනවා නම් කාට හරි රිදුණු තැනින් පටන් ගන්න විදර්ශනා නුවණ ඇති කරගන්න. රිදුණු තැනින් පටන් ගන්න. රිදුණු තැනින් රින වෙලා පටන් ගත්තොත් ඒ රින කමෙත් අපේ හාමුදුරු කිව්වා වගේ රිනෙත් එතනත් එහාට සතුටක් තියෙනවා. හැබැයි රිදුණු තැනින් ඉඳලා කුසලයේ පැත්තට යන්න ඒ ලැබෙන සතුට ඔබ භුක්ති විඳින ගම අන්නයට දෙන්න. අපි සාකච්ඡා කරමු ඉදිරියේදී ඔබටත් දැන් මේ අපේ හාමුදුරුවෝ අවසාන වශයෙන් දේශනා කරපු කාරණාත් එක්ක තවත් දේවල් හිතට එන්නේ නැති කියලා හිතෙනවා. මටත් ප්‍රශ්න තියෙනවා ඔබ වෙනුවෙන් විශේෂයෙන්ම අහන්න. දැන් අර සීයාගේ උදාහරණය ගත්තාම පන්සලේ ඉන්න සතුටින් හිටිය නමුත් බණ පදයක් අහන්න බණ මඩුවට ගියේ නැහැ, ගාතාවක් බැලුවේ නැහැ. ඔබ වහන්සේ එහෙම දේශනා කරගෙන යනකොට එතන ඇත්තටම මොකද්ද තියෙන්නේ? එතන සතුටක්ද තියෙන්නේ? එහෙම නැත්නම් එහි නිෂ්ඨාව මොන වගේද? අපි සාකච්ඡා කරමු ඉදිරියේදී. සාකච්ඡාව තුළදී මම නර්මදා මහත්මිය ගාවට එනවා. ඔබතුමියටත් මම ප්‍රශ්නයක් යොමු කරන්නේ නැහැ මුලින්ම. ප්‍රථම වතාවට අද දවසේ යාත්‍රා වැඩසටහනත් එක්ක ඔබතුමිය මේ අසුන්ගෙන ඉන්නේ. වෙන වැඩසටහනක් එක්ක නම් අපේ නාලිකාවත් එක්ක ඕනතරම් ඔබතුමිය පිට මුණ ගැහෙනවා. මේ ජීවිතේට සැබෑ සතුට සොයාගෙන යාමේ කතාවේදී අපිට යම් ආරම්භයක් ඔබතුමිය කොහොමද ලබා දෙන්නේ? තරංග අපේ පින්වත් ස්වාමින් වහන්සේලා දෙන්නගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. එතකොට දැන් මේ සතුට ගැන කතා කරද්දී ගිහියෙක් වශයෙන් මම මේ ගැන කතා කරද්දී තරංග විශේෂයෙන් කියන්න තියෙන්නේ දැන් ওই සතුට කියන කාරණාව අපි ගොඩාක් වෙලාවට සමාජයේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී දකින්න කාරණාව තමයි මේ ගොඩක් අය තමන්ගේ සතුට අන් අය මැත්තේ තියලා තියෙන කාරණාව. එයා සතුටු වෙනවා නම් මං කෙරෙහි මම සතුටුයි. විශේෂයෙන් පෞල් ජීවිතවල වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ සහෝදර සහෝදරියෝ ඇතුළත වෙන්න පුළුවන්. මෙන්න මෙතනදී මම දකින ප්‍රධාන කාරණාව තමයි තමන්ගේ කරුණු කාරණා සාර්ථක කරගන්න යන සාර්ථක ගමනක තමන්ව පසුපස්සට අදින්නා වූ ස්වභාවයක් මේ තුල බලපවත්වනවා. කෙනෙකුගේ දක්ෂතාවයන් ඊන වෙන්න පුළුවන් මේ හරහා. එතකොට ඉදිරියට යන තමන්ගේ ගමනේ වේගය අඩු වෙන්න පුළුවන්. මේ වගේ පැති කෙනෙකුට බලපවත්වනවා. ඒ වගේම තවත් සමාජයේ කොට්ටාසයන් හුරු වෙලා ඉන්නවා සතුට ලබන්න මේ අනිත් අයව තද බල විදියට විවේචනය කරමින් අනිත් අයට පහර ගහමින් අනිත් අයගේ ඇදපළුදු පිළිබඳ හරි රහ කර ඒක හරි රස කෑමක් වගේ භජනය කරමින් මේ වගේ අවස්ථාවලත් අපිට තරංග මේ සමාජය තුළ ගොඩාක් හමු වෙනවා. මෙන්න මේ වගේ දේවල් සමාජයේ අපේ ස්වාමින් වහන්සේ මුලින්ම ආරම්භයේදී කිව්වා වගේ අර සම්මත නොවූ අසම්මත දේවල් මනුෂ්‍ය ජීවිතයත් එක්ක පාහ ගන්න බැරි දේවල් මිනිස්සුන්ගේ ජීවිතේට අර හරි විදිහට ගැලපෙන්නේ නැති දේවල් කොටින්ම කිව්වොත් තරංග අවසානයේ අකුසල කර්මයක් අපේ අර පින් පෙට්ටියට එකතු වෙනවා. අපි හැමදාමත් අපේ ස්වාමින් වහන්සේලා අපිට දේශනා කරන්නේ තරංග මග වියදමට මේ සසර ගමන
තියෙනවනේ නිර්වාණය දක්වා යන මග වියදමට කුසල් එකතු කරන්නයි කියලානේ. එතකොට මේ කුසල් එකතු කරන ටිකට අර ක්‍රියාදාමයන් තුලින් එකහුව වෙන්නේ මොනවද? තමන් මේ සතුටයි උපදවාගත්තේ මේ දේවල් වලින්. හැබැයි මේ වැඩි ඩිපොසිට් වෙන්නේ නැත්නම් තැම්පත් වෙන්නේ අකුසල කර්මයන්. එතකොට ඒවා අපි ප්‍රහාණය කරගන්න අපි නැති කරගන්න ඕනේ. ඒ දේවල් වලට අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා අපිට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ජීවිතේ තවත් දකින්න පුළුවන් දේවල් දැන් තරංග ගොඩාක් වෙලාවට අපි කෙනෙකුගේ ජීවිතේ යහපත් මාර්ගයට අවතීර්ණ කළොත් අපිට ඒ සතුට ජීවිතේ මැරෙනකම්ම මතක් කර කර තව තවත් අපිට සතුට වෙන්න පුළුවන්. දැන් එක එක්කෙනාට එක එක විදිහට මේ වගේ අවස්ථා ජීවිතයේ මුණ දෙන්න හම්බ වෙනවනේ තරංග. විශේෂයෙන් මගේ වෘත්තීය ජීවිතය තුළ මට දැන් එක අවස්ථාවකදී හම්බුණා අධ්‍යාපනය කියන දේ මොනෑම ආකාරයකටවත් සතුටින් කරන්න බැරි දරුවෙක්. ඒ දරුවගේ ලොකු අරමුණු තිබ්බා. මම කවදා හරි වෛද්‍යවරියක් වෙන්න ඕනේ. මං හොඳට ඉගෙන ගන්න ඕනේ. මම මගේ පවුල බබලවන්න ඕනේ. මම මගේ පවුලේ වැඩිපුරම ඉගෙන ගත්ත කෙනා වෙන්නට ඕනේ. ඔය වගේ ලස්සන අරමුණු ටිකක් තිබුණා. හැබැයි මේ අතරමඟදී ඇතිවෙච්ච යම්කිසි කම්පනයක් නිසා ඒ දරුවා එතනින් එහාට අධ්‍යාපන කටයුතු වලට මුහුණ දෙන්න අකමැති වුණා. එයාට තිබුණ ලොකු අසතුටක්. එයා කෙරෙහි මට බෑ, මට කරන්න බෑ, මට අනිත් අයගේ උදව් හම්බ වෙන්නේ නෑ මේ ගමන යන. ඔය වගේ ගොඩාක් ඍණාත්මක ආකල්ප ටික ඒ දරුවව වහගෙන හිටිය අවස්ථාවක මට හමු වුණා. ඉතින් මෙතනදී බොහොම සුළු දෙයක් තරංග කරන්න තිබ්බේ. ඇයට ගොඩාක් දෙයක් කරන්න පුළුවන් කියන චිත්ත වේගයන් ඇගේ හිත තුළට ඇතුළත් කරන්න ඕනිකම තිබුණේ. මම ගොඩක් ඇය ගැන විශ්ලේෂණය කරාම දැක්කා ඉදිරියේ වෛද්‍යවරියක් වෙන ලකුණු ඇය තුළ තිබුණා. ඒක පෙර ජන්ම භාවයන් තුලින් නරන අප කුසලතාවයක් වෙන්න පුළුවන්. ඉතින් අවස්ථා 6කදී හරියටම ඒ විදිහට කතා බහ කරලා ඇගේ සිතුවිලි පද්ධතිය වෙනස් පැත්තට ගත්තාම ඔයාට පුළුවන් ඒ දේ කරන්න. ඔයා කවදා හරි දක්ෂ වෛද්‍යවරියක් වෙලා තමයි පස්ස බලන්නේ. ඒ වගේ ඊට සමාන ආකල්ප ධාරාවක් ඇයට දුන්නට පස්සේ අද වෙනකොට තමන්ගේ අධ්‍යාපන කටයුතු තරංග සාර්ථකව කරනවා. මතක් වෙන වාරයක් ගන්න මට ලොකු හිතට සතුටක් ඇති වෙනවා. ඒ හැඟීම මතක් වෙනකොට තරංග කවදා හරි එයාගේ අරමුණට යාවි, සාර්ථක අරමුණකට යාවි. ඉතින් ඒ වගේ අපේ ගමන් මාර්ගය තුළ තරංග අතහිත දීමෙන් අපේ වචනය තුලින් අපේ හැකියාවන් තුලින් අපිට පුළුවන් වෙනවා තව අයගේ ජීවිත සරුසාර කරලා තරංග ඒ ජීවිත පෝෂණය කරලා සතුටක් භුක්ති විඳින්න. අපි ඉදිරියට කතා කරමු ඔබේ වෘත්තීය ජීවිතයත් එක්කත් විශේෂයෙන්ම උදව් කරපු අයට උදව් ලබාගත් අයට විශේෂයෙන්ම ඔබ වගේ කට්ටිය මුණ ගැහෙනවා වැඩි වශයෙන් හැමෝම නෙමෙයි මේ Tamanගේ ජීවිතේ කඩා වැටීමකදී දුකක් එච්ච වෙලාවකදී මුණ ගැහිලා සාකච්ඡා කරමින් එහෙම දේවල් කරගන්න අපිට කතා කරන්න දෙකට ලැබෙයි ඉදිරියේදී තවත් තුඟක් දේවල් අපේ හඳුරන්නේ දැන් අපි විරාමයකට යන්න පෙර මම ඔබ වහන්සේ ගාවට ආවේ දැන් මේ ආරම්භයේදී ඔබ වහන්සේත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් නර්මදා මහත්මයාත් කතා කරපු කාරණා සියල්ල කැටි කරගෙන යම් තැනකට අපි ඇවිදින්න පැහැදිලිව අපේ ප්‍රේක්ෂකයින්ට පැහැදිලිව යමක් කිව්වොත් එහෙම විරාමයෙන් පස්සේ මුණ ගැහිීමේදී මේ කතාව අද ජීවිතේට වටින්නේ කොයි වගේද කියන එකට ඒක හරිය වැදගත් වෙයි. ඇත්තටම තරංග මම හිතන්නේ මෙතෙන්දී අපේ නරඹන පිරිසට වැදගත් වෙන්නේ මේ කුඩා පොදු සාධකය නෙමෙයි. ඒකේ මම අදහස් කරන්නේ සුවිශේෂ හේතුවක් මත සමහර පුජ්‍යලෝ ඉන්න ජීවිතේටම hina වෙච්ච නැති අය. ඒ අය හිනස්සන්න වෙනම තියෙන ක්ලිනිකල් පැත්තක්. සමහරවිට ඖෂධීය ප්‍රතිකාර වලට යන්න ඕන පැත්තක්. දැන් ඒ වගේ සුවිශේෂීව සතුට කියන එක ලං කරගන්න බැරි එක්තරා කොටසකට වෙනම කතා කරන්න ඕන. ඒක කුඩා පොදු සාධකයක්. හැබැයි මහා පොදු සාධකයේ තුල මේ සමස්ත පුජ්‍යලයා තුල සතුට පවත්වාගෙන යන්න බැරි ඇයි? එතකොට ඒ සතුට විටින් විට ඇයි වෙනස් වෙන්නේ අපේ හාමුදුරුවෝ කතා කරා පරිදි. එතකොට පුජ්‍යලයාගේ ඉලක්කය කරා යන ගමනේදී ඒ පුජ්‍යලයාට තියෙන ගැටලුත් එක්ක කොහොමද සතුට ළඟා කරගන්නේ? මෙන්න මේ කරුණු කාරණා ගැන අපි ඊළඟ වටේදී කතා කරනවා. විශේෂයෙන්ම සතුට රඳා පවත්වා ගන්නේ කොහොමද? ඒක පවත්වාගෙන ඉදිරියට ගලාගෙන යන්නේ කොහොමද? මෙන්න මේ කරුණු කාරණා ටික තමයි අපිට ඊටම වැදගත් වෙන්නේ. අපි මේ කරුණු ටික ඉදිරියේදී කතා කරමු. ඔබට දැනෙනවා ඇති දැන් අද දවසේ මේ අපේ කතා බහ තුළ කොයිතරම් වටින කාරණා ඔබේ ජීවිතයට මුණ ගැහෙවිද? සමහර විට ජීවිතේ කොයිතරම් දේවල් ලැබුණත් නොලැබිච්ච පුංචි දේවල් කිහිපයක් නිසා අසතුටින් ඉන්න ඕනතරම් පිරිස ඔබ අපි අතරේ ඉන්නවා. ඒ හැම දිනාටමත්
අද වටේවි අද දවස වෙනස් දවසක් බවට පත් වේවි ජීවිතේ සැබෑ සතුට හොයාගෙන යන්න අපි පුංචි උදව්වක් කරන්න සූදානම් වෙන්නේ අපේ මහා සංඝරත්නයේත් අපේ නරඹ මහත්මියගේ සහභාගීත්වයෙන් අපි ඒ තැනට යන්න සූදානම් තනිව නෙවෙයි ඔබත් එක්ක. ඒක නිසා ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා විරමෙන් පස්සෙත් අපිත් සමග රැඳලා ඉන්න. ඒක නිසා අපි ඉතාමත් ඉක්මනින් ඔබ යලිත් මුණ ගැහෙන්න සූදානම් ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා ඇවිත්. අවිදු අඳුර දුරු කරගෙන සැබෑ සතුට හොයාගෙන යන්න යාත්‍රා සමගින් ඔබට අත්වල බැඳගන්න කියලා අපි ලබා දුන්න ආරාධනාවත් එක්ක රැඳී සිටින ඔබ ගැන අපිට තිබෙන්නේ සතුටක්. ඒ සතුටත් එක්ක පළවෙනි අවස්ථාවේදීම කිව්වා අනුන් තුලින් සතුට හොයන්න යෑමේ වැරදි තැනක අවුද සමාජයේ හුඟක් දෙනෙක් ඉන්නවා කියන කතාව. එහෙමනම් කොහොමද Taman තුලින් සතුට හොයාගන්නේ? තරංග තමන්ගේ මනසේ තියෙන දියුණුව ඔකට විශේෂයෙන් බලපවත්වනවා. දැන් මෙතෙන්දී විශේෂයෙන් මට මතක් කරන්න හිතෙනවා තරංග අතීත සිද්ධියක්. අපේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා ප්‍රියන්ත කාර්යපෙරුම් මහත්තයා හම්බ වෙලා ওই නිදහසේ අපි කතා කර ඉන්න වෙලාවක ඔය අපේ විෂය ගැන සම්බන්ධයෙන් කතා කරනවනේ තොරතුරු. ඕවා කතා කර ඉන්නකොට දවසක් මට කියපු දෙයක් තමයි නර්මදා අපි පුංචි කාලේ නම් මේ හරියට ගමේ ඉද්දී ඔය සින්දුවක් කියාගෙන විසල් එකක් ගහගෙන හරි විනෝදයෙන් ඉන්න මිනිස්සු හරියට ඇහැට දකින්න තිබ්බා. දැන් මේ නගරේ තියා ගමේ ගියත් ඒ වගේ දේවල් අපිට ඇහැට දකින්න හම්බෙන්නේ නැහැ කියන. මට දැන් ක්ෂණිකව ඒක මතක් වුණේ තරංග. ඉතින් මේ විශේෂයෙන් එතුමා මතක් කරන්නම ඕනි මේ වෙලාවේ මේ වගේ මාධ්‍ය මෙහෙවරක් කරන එක ගැන තරංග. මාධ්‍යයක් කියන්නේ රටක ආයුධයක්. එතකොට රටක ජනතාවක් හරිමකට යොමු කරන්න රටක ජනතාවකට හොඳ ආකල්පමය වෙනසක් ඇති කරන්න මේ වගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ වගේ වැඩම කරවලා ඒ උපදෙස් නාලිකාවක් මාධ්‍යෙන් සමාජගත කරන්න දැවැන්ත මෙහෙවරක පුරෝගාමී වෙලා ඉන්න ප්‍රියන්ත කාර්යපෙරුම අපේ හිතවත් ඇතුළු ඉතින් ඒ අපේ කණ්ඩායම එතකොට අපේ නිෂ්පාදකතුමා සංජීව බාලසූරිය මහත්මයා ඔය හැමෝටම තුති පුද කරන්නට ඕනි මේ අවස්ථාවේදී. මොකද ඒගොල්ලන්ගේ මහන්සියත් එක්ක තමයි අපි මේ දේවල් මෙහෙම සමාජගත කරන්නේ මෙතන ඇවිල්ලා වාඩි වෙලා තරංග. එතකොට මම මේ කතා කරේ එතකොට අපි කොහොමද මේ දේවල් සමාජගත කරන්නේ කියන දේ කතා කරනකොට තරංග කොහොමද අපි මේ සැබෑ සතුට ඇති කරගන්නේ? අපි ගොඩක් වෙලාවට අනිත් අයගෙන් මම දකින්න දේවල් තරංග මම මෙතෙන්දි විග්‍රහ කරන්නේ අපි ගොඩක් වෙලාවට මේ අනිත් අයගේ ජීවිතවල අනිත් අයගෙන් ගොඩක් අපිට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් මම තරංගට උදව්වක් කරාම මම තරංගට උදව් දෙක තුනක් කරනවා. දැන් මම පෙරලා බලාපොරොත්තු වෙනවා මම අමාරුවේ වැටෙන වෙලාවේදී තරංග කොහොම හරි මගේ වැඩවලට උදව් කරයි. හැබැයි තරංගට පුළුවන් වෙන්නත් පුළුවන් ඒ පසුබිමේදී මට උදව්වක් කරන්න බැරි වෙන්නත් පුළුවන්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අන්නේ වගේ අවස්ථාවල් වලදී ගොඩක් මානසිකව වැටීම් ඇති කර ගන්නවා. තමන් තුල අසතුට උපද්දවා ගන්නවා. දැන් මේ සාමාන්‍ය සරල ජීවිතය අපි ජීවත් වෙනකොට මම දකින දේවල් තරංග මම මේ කතා කරන්නේ. එතකොට මේ සුළු උදාහරණය තුල තියෙනවා ගොඩක් දේවල්. එතකොට ඒ වගේ ළඟින් ආශ්‍රය කරන අයගෙන්, තමන්ගේ ඥාතීන්ගෙන්, හිතවතුන්ගෙන් අර වගේ අධික දේවල් අපේක්ෂා කරනකොට සමහර විට එයාට පුළුවන්කම නිසා එයා අන් අය වෙනුවෙන් කරා වෙන්නට පුළුවන්. නමුත් අනිත් අයගෙන් පෙරලා ඒ දේ ලැබෙන්නේ නැති කල Taman දුක් වීමක් දකිනවා. එතකොට අපි මේ දේවල් වලින් ආකල්පමය වෙනසක් ඇති කරගන්නට ඕනි. අපි එතෙන්දී ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කරගත්තේ නැත්නම් අපේ මේ අදහන ආගම දහම තුලින් කියලා දෙන දේවල් දැන් අපේ ස්වාමින් වහන්සේලා විග්‍රහ කරලා දුන්නානේ යම් යම් තැන්වල හරි විශේෂිත සම්දිස්ථාන අපේ ආගමානුකූල පැත්තේ. එතකොට ඒ දේවල් ග්‍රහණය කරගන්න නොගන්නා තාක්කල් ඒ පුද්ගලයා තුල සතුට රැඳෙන්නේ නැහැ තරංග. එයා හැම වෙලාවෙම ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් අනිත් අය ගැන කුහකත්වයෙන් තමයි බලන්නේ. එයාගේ දෘෂ්ටි හරි කුහකයි ඒ වෙලාවට. ඊර්ෂ්‍යා සහගතයි. ඉතින් මේක වෙනස් කරන්න පුළුවන් හොඳම ධාරාව තමයි තරංගාකල්පමය ධාරාව. එතකොට මේ හිතට දැනෙන්න කතා කරන එක අපේ හැමදෙරෝ කතා කරද්දි කිව්වා මේ හිතට දැනෙන්න කියනවා. ඉතින් ටිකක් එතනින් තමයි වෙනස් කරගන්න පුළුවන් කියන. ඒක ඇත්තටම හරි ආකර්ෂණීයයි. ඒ කියන්නේ හිතට දැනෙන්න කතා. එතනින් දැන් සමහර විට අද අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් දෙනා මෙතනින් වෙනස් වෙන්න උත්සාහ කරයි. අපිට සතුටක් ඒක. ඉතින් ඒ ආකල්ප වෙනසට කොතනින් හරි පත් වෙන්න ඕනේ තරංග. එහෙම නුනොත් ඒ වෙනස කොයියම්ම වෙලාවකවත් ඇති වෙන්නේ නැහැනේ. ඒ වගේම තවත් විශේෂ කාරණා අපි දකිනවා මේ තමන් වර්තමානය තුල ජීවත් වෙන්නේ නැතිකම. අතීතය තුල අතීතයේ වෙච්ච සිද්ධීන් අතීතයේදී යම් කිසි කෙනෙකුට යම් සිද්ධියක් ඛේද වාචකයක් වෙන්න පුළුවන්. තමන්ගේ මව නැතිවීම, පියා නැතිවීම,
සහකාරිය තමන්ගේ ජීවිතේ බැඳී හිටපු කෙනා තමන්ගෙන් ඈත් වීම, දරුවෙක් ඈත් වීම. දැන් මේ කොරෝනා මේ ව්‍යසන හරහා අපි ගොඩක් ඒ දේවල් සමාජයේ දකිනවා. එතකොට මේ දේවල් හරහා තමන්ට එන පීඩනය තුළ තමන් තවදුරටත් ඉස්සරහට යන්නට ඕනිද? එහෙම නැත්තම් එතන ඒ සැබෑ තත්ත්වය මේක මට වෙච්ච දෙයක්, මේක මං ආගමානුකූල පැත්තේ තමයි මේකට ගොඩාක්ම හොඳම නිදර්ශකය වෙන්නේ. තමන්ගේ පිහිටට එන විශාලම ශක්ති කදම්බය තමයි තමන් අදහන ආගම වෙන්නේ මෙතෙන්දී. එතකොට තරංග ඒ හරහා අර හිත හදාගන්න, කැඩුණු හිත, රිදුණු හිත, බිඳුණු හිත යථා තත්ත්වයට ගන්න පුළුවන් වෙනවා එතෙන්දී. ඒ වගේම තමන්ට නොආපු අනාගතය, ඉපදිච්චේ නැති අනාගතය මම කොහොම හරි ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේ රැකියාව කරනවා. ඒක හොඳයි. හොඳ ආකල්පයක් තරංග. හැබැයි අර අධික තණ්හාවෙන් ඒක බැඳගෙන ඒක තුලම වැඩ කිරීම තුල යම්කිසි අසහනකාරී තත්වයේ හරහා එන්නේ අවපීඩනයත් එක්ක අසතුට. තමයි යන්න ඕනි තමයි. තමන් ඉලක්ක තරණය කරන්න ඕනි. එහෙම නැතුව බින්දිච්ච මානසික මට්ටමත් එක්ක කටයුතු කරොත් එයා හැමදාම එක තැන ඉන්නේ. යන්න ඕනි තමයි. යන්න ඕනි රටාවක් තියෙනවා සහ අපි අල්ලාගත යුතු කොටස් තියෙනවා ජීවිතේ ඉස්සරහට යද්දි. එතකොට අර ඉපදිච්ච නැති අනාගතයත් ගෙවි ගියා වූ අතීතයත් තුල ජීවත් වෙන්නේ නැතුව මේ මොහොත තුල. මේ මොහොත තුල මට තියෙන්නේ මොනවද? මා වටා තියෙන්නේ මොනවද? සහ මා භුක්ති විඳින්නේ මොනවාද? මෙන්න මේ දේවල් එක තරංග ජීවත් වුණොතින් එයා ළඟ නැද්ද සතුට? දැන් හැම වෙලාවෙම අපි ළඟ 90%ක් තියෙනවා. අපි ළඟ නැති 10% ගැන හිතලා නේද ගොඩක් අය දුක් වෙන්නේ. අපිට කතා බහ කරද්දී අපි යම් අය ඇසුරු කරද්දී හිතනවා දැන් රස්සාවක් නැතුව ඉඳලා කොහොම හරි ඉතින් රස්සාවකට යනවා. දැන් රස්සාව ලැබිලා දැන් මම රස්සාවට යනවා. මං උදේ අඩට යනවා, මං හවස ගෙදර එනවා. හරි ලස්සනට ඉතින් අලුත් ඇඳුම් ඇඳගෙන යනකොට පොඩි ආඩම්බර ගතියකුත් තියෙනවනේ. ඉතින් ඒ වුණාට දැන් සතියයි දෙකයි ඔය සතුට තියෙන ඊළඟට බලන්නේ මොකද්ද දන්නවද? අරය ඉන්නේ රස්සාවට ඉන්නේ වාහනයකින්. මටත් ඒව එකක් තිබ්බනම් හොඳයි. ඉතින් දැන් මට ජොබ් එකක් හරිනේ. එහෙමයි කල්පනා කරන්නේ. අන්න බින්දෙන තන මනස. තමන් එච්චර කල් හිටපු දේ නෙමෙයි, මට නැතුව ඉඳලා මට රස්සාවක් හම්බ වුණා කියන මානසිකත්වය නෙමෙයි, ඊළඟ දේ ගැන තෘෂ්ණා සහගත සිතුවිල්ලක් ඇති වෙලා සමහර විට ඉතින් අර කෙනා දිහා බලන බැල්මත් ටිකක් ඊර්ෂ්‍යා සහගත වෙන්න පුළුවන්. එතකොට මේ දේවල් හරහා තරංග මේ දන්වැලක පුරුක් වගේ එකින් එකට බැඳි යන තෘෂ්ණා සහගත සිතුවිලිත් අපිට ගොඩාක් වෙලාවට අපේ ජීවිතේ අසතුට කියන දේ තුල අපිව කිඳා බස්සලා වහලා තියන්න සමත් වෙනවා. තැවුණු, බිඳුණු, කැඩුණු සිත්, දුකින් පිරුණු සිත් සමාජයේ දකිනකොට අපි ඒ සිත් සෝපත් කරන්නට පුළුවන් ක්‍රමවේදයක් වාගෙන ඒ පිළිබඳව යම් සාකච්ඡාවක් ඇති කරගෙන මාධ්‍යකින් කරන්න පුළුවන් මෙහෙවර සෑම සඳහා දිනකම මෙසේ සිදු කරමින් යන අතරතුරේ අද දවසේදී නිවැරදිව කොහොමද ජීවිතයට සතුට එකතු කරගන්නේ කියන කාරණාව පිළිබඳව අපි අවධානය යොමු කරලා ඉන්නේ. අපේ හඳුරන්නේ මේ දැන් මෙතෙක් කළා කතා බහ කරපු සාකච්ඡා කරපු කාරණා සියල්ලත් එක්ක අපිට දැනෙනවා සමාජයේ අපි කොච්චර කතා බහ කරත් ජීවිතයේ සතුට කියන එක හුඟක් තැන් වලින් ගිලිහිලා තියෙනවා කියන එක. සමහර විට අතීත කාමයට එක්ක මිනිස්සු ජීවත් වෙන්න කැමති, අතීතයේ සිදුවෙච්ච දේවල් එක්ක. සමහරව අනාගතය ගැන හිතලා බය වෙලා අද දවස නැති කරගෙන ඉන්නවා. මේ සාකච්ඡාවේදීත් කියුණා අද දවසේ මේ මොහොතේ ජීවත් වෙන්න කියන කාරණාව. මේ සියලු කාරණා එක්ක මේ මොහොතේ අපි මොනවද කරන්න ඕන හාමුදුරනේ? හෙට දවසට යන්න කලින් අද දවසේ මොනවද අපි කරන්න ඕන? බොහොම හරි තරංග. මේ මට ප්‍රශ්නයක් තියෙනවා. මම සතුටින්ද කියලා තරංග කොහොමද දන්නේ? ඔව් දැන් සතුටේ මානයන් තියෙනවා, සතුටේ සොයා බැලීම් තියෙනවා, සතුටින්ම ජීවත් වෙන රටවල් තියෙනවා. පින්ලන්තේ වගේ රටවල් පිළිබඳව කතා කරනවා. එතකොට ඔබ වහන්සේ අහපු ප්‍රශ්නෙත් එක්ක සතුටින් ඉන්නවද කියලා මට දැනෙන්නේ මම සතුටුද එහෙම නැත්නම් මම තෘප්තිමත්ද කියන කාරණාවත් එක්ක. ඔව්. ඒක මැනගන්නේ කොහොමද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒක තමයි. මම සතුටින් ඉන්නේ කියලා ඔබ කොහොමද දන්නේ? ඔබ සතුටින් ඉන්නේ කියලා මම කොහොමද දන්නේ? දැන් සතුට කියන එක අපි හරියට නිර්වචනය කළොත් මනෝවිද්‍යාත්මක පැතිකඩ ඔස්සේ මේ සතුට කියන්නේ මේ ආවේග කියන ගණයට වැටෙන එකක්. දැන් හිතන්නකෝ දැන් heart attack එකක් හෘදයාබාධයක් හැදෙනවා. දුකටත් හැදෙනවා, සතුට වැඩි වුණාමත් හැදෙනවා. එතකොට මේක ආවේග ගණයට වැටෙන්නේ. කොහොමද බුදුදහමේ කොයි දේ තෝරනට වඩා ඕනේ නැහනේ. දැන් මට මේකෙදී කතන්දර දෙකක් මතක් වෙනවා. කෙටියෙන් උනත් කියන්න වෙනවා.
මේක අපි හැමෝම දන්න කතාවක්. එක රජ කෙනෙක් හිටියා රජුරවන්ට රැට නිින්ද යන්නේ අපේ නක්ෂත්‍ර පිළිබඳින් ඔබතුමිය නෙවෙයි. ඒ කාලේ මට දැනගන්න ලැබුණා මේ පිළිබඳ ප්‍රවීණයෙක් කියලා. ඒ කාලේ දැන් ඔය යාග කරනවානේ. ඒක මිනිස්සෙක් කියනවා ඔකට හොඳම දේ රජතුමනි නිින්ද යන්නේ නැත්නම් බලන්න රටේ ඉන්න සතුටින් ඉන්නම පුජ්‍යලයා හොයලා යාගේ මේ උඩුකය අඳින ඇඳුම ඔබතුමා පොඩ්ඩක් ඇඳගෙන ඉන්නකෝ. ඔන්න ඊට පස්සේ ඔබතුමාට එදා ඉඳලා නිින්ද යයි කියලා. ඊට පස්සේ වෙනම පිරිසක්පත් කරා මහඇමති ළඟට ගියා. සතුටින් දින්නේ මොන සතුටක්ද කොයි වෙලාවෙ බෙල්ල ගහලා දායිද නැහැ. මේ වැඩ ටික කරේ නැතුව රජුරු ඊළඟට පුරෝහිතය ළඟට යනවා. මොන සතුටක්ද මට නිින්ද යන්නේ නැහැ. මන්දනේ කමාන්ඩ් එකක් වැරදුනොත් මොකක් වෙයිද දන්නේ. ඔහොමම ඊට පස්සේ යනවා මේ සේනාධිපති ළඟට. සේනාධිපති කියනවා මේ මොන සතුරු කරදර කොහෙන් එයිද දන්නේ නැහැ. නිින්දක් නැහැ. ඔහොමම ඊට පස්සේ අනබෙල කරෙක් එක යනවා ගම පුරා රට පුරා. බුලත් ඉඩක් කමින් ඔය පිලක් උඩ වාඩිලා ඉන්න වයසක මිනිස්සෙක් දකින්නවා. ඔබම hina වෙලා ඔය පැත්ත ඉන්නවා. මොකද සතුටින්ද? "ඔව් මහත්තයෝ" කියලා කිව්වා. එහෙනම් ඔයා තමයි හොයන්නේ අන රජුරෝ එන්නේ කිව්වා ඉක්මනට ගිහලා ඇඳුවක් ඇඳගෙන එනවා කිව්වා. "මොන ඇඳුම්ද මහත්තයෝ" කියලා කිව්වලු. "නෑ මේ රජුරෝ එන්නේ කිව්වේ ඇඳුමක් ඇඳගන්න කිව්වා. මට මේ උඩට අඳින්න ඇඳුමක් නෑ කිව්වා." හැබැයි මිනිස්සයා සතුටින් ඉන්නේ. මෙන්න මේ කතාව එක පැත්තක්. ඒකාන්ත. ඒ කියන්නේ සතුට සඳහා අපිට මොනවද ඕන කිව්වහම ඒකට ලිස්ට් එකක් දෙන්න බෑ. ලිස්ට් එකක් දෙන්න බැරි වුණත් බුදුදහමෙත් මාස්ලෝ වගේ න්‍යාය තුලත් සතුට රඳාපවතින මූලික දූරාවලියක් තියෙනවා. මූලිකව මේ කායික අවශ්‍යතා ටික සන්තරපණය වුණාට පස්සේ තමයි ඊළඟ දේ හිතන්න අපි පෙළඹෙන්නේ. පිස්සෙක් වුණත් කියන්නේ මානසික අක්‍රමිකතාවයක් තියෙන කෙනෙක් වුණත් ඒක සයිකෝසිය රෝගයක් තිබ්බත් සාමාන්‍ය මිනිස්සෙක් වුණත් බඩිකින්න පිපාසය නිින්ද මේ ටික මූලික අවශ්‍යතා කොට ඊට පස්සේ ලිංගිකත්වය මේ ටිකෙන් පස්සේ තමයි ඊළඟ සම්තුෂ්තිය කරා යන්නේ ආදරය රැකවරණය ඊළඟට රටට වැඩක් කරන්න ඕන කියන එක ආරක්ෂාව ඉදලා යම් ගෝල් එකක් දැක්මක් විවරණය කරගන්න ඒක සංවර්ධනය කරගෙන යන ඊට පස්සේ එහෙනම් මූලික අවශ්‍යතා ටික තියෙනවා. හැබැයි එයින් එහා දේවල් අත්‍යවශ්‍යද සතුටින් විඳින්න කියලා. දෙවෙනි කතාව. ගමක කාන්තාවක් හිටිය හැමදාම රාත්‍රී 10 11 12 වෙනකොට අයියෝ රිදෙනවා ගහන්න එපා මෙන්න මිනිස්සයා තඩි බානවා කියන සද්ද ඇහෙනවා. ඔක මිනිස්සුන්ට හුරුයි. බේරන්න යන්නේ නැහැ බේරලා වැඩක් නැහැ. හැමදාම මිනිස්සයා ඇවිල්ලා කසාද බැඳපු මිනිස්සයිල මේ කාන්තාවට ගහනවා. බීලා ගහනවා. අවාසනාවක මහත බීලා මේ මිනිස්සයා මලා. මාස 3-4ක් යනකම් මේ සද්දෙ ගෙදර තිබුණේ නැහැ. මිනිස්සුත් අනේ හිත හදාගත්ත අනේ අර ගෑණි දැන් නම් ඉතින් හිත සනසෙilla නිදහසේ ඉන්නවා කියලා හිටියා. 3 මාසේ දානේ දුන්නා. 4 වෙනි මාසේ විතර වෙනකොට ආයේ ඒ ගෙදර සද්ද ඇහෙනවා. අම්මේ රිදෙනවා ගහන්න එපා අයියෝ කියලා. හැමෝම හිතුවා තව කසාදයක් කරගත්තා. ඔන්න ඒ මිනිහත් මේ ගෑනිට තඩි බානවා කියලා. මොකක්ද උනේ නේ? මිනිස්සෙක් ගිහලා මීන්සරේ වෙන මිනිස්සෙක් ගිහිල්ලා බලනකොට මේ කාන්තාව මොකද කරන්නේ? කඹයක් දාලා වංගෙඩිය ගැට ගහගෙන වංගෙඩිය තල්ලු කරනවා පිට අල්ලනවා කෑ ගහනවා. අයියෝ රිදෙනවා කියලා. මේක ජන කතාවක්. බලන්න මෙතන මොකද්ද? දුක් විඳලා පීඩාවටපත් වෙලා හිටපු මිනිස්සෙක් එයින් මිදුනමත් ඒකෙන් මිදෙන්න බෑ. මේකට කියනවා මේ විරමණ ලක්ෂණ කියලා. එතකොට සමහර දේවල් අතෘප්තිකර දේවලුත් තෘප්තියක් හැටියට අරගෙන ඒක විඳින්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. එතකොට මේක අක්‍රමිකතාවයක්. ඔය දැන් හෙරෝයින් වලට ඇබ්බැහි වෙන්නේ. අපි එක අවස්ථාවකදී කතා කරා. සිගරට් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒකෙන් මිදෙන්න බැරි වෙලා ඉන්නේ. මෙන්න මේ ලක්ෂණේද. ඒක තෘප්තියක් නොවි තෘප්තියක්සේ සැලකීම. ඉතින් මේ කතන්දරේ ගත්තාම මේ මම කියන්නේ අපි කතා කරන්නේ මේ මහා පොදු සාධකයට කියලා. දැන් ඒතකොට මහා පොදු සාධකයට කතා කරද්දී දැන් වර්තමානයේ අපි මොකද්ද කරන්න ඕනේ කියන එක මේ කතා කරන්නේ. බුදුහාඳුර හරි අපූර්වට විග්‍රහ කරනවා මේක අනේපිටු සිටුතුමාට. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා. අනේපිටු සිටුතුමා කියනවා මේ මාර්ගඵල අවබෝධ කර ගැනීමේදී මහා දායකයා වුණත් ඔහු සෝවාන් වුණා පමණයි. අපිට මේ වැඩි කාර්ය බහුලයි වෙලහෙල දාම් කරනවා පෞල් ජීවිත තියෙනවා මේ ඇස්සේ කොහොමද සතුට මොකක්ද සතුට කියන්නේ අපේ ඇත්තටම තථාගතයන් වහන්සේ සතුට මොකද්ද
බුදුහාමුදුරු දේශනා කරනවා අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. නිවනින් මෙහා පෞල් ජීවිතයක් තුළ අපි විඳින්න ඕන සතුට. ඒකෙන් පළවෙනි දේ තමයි තියෙන දේ ගැන තෘප්තිමත් වෙන්න. දැන් ඔබතුමිය සඳහන් කරේ ඒක. තියෙන දේ ගැන තෘප්තිමත් වෙන්න, ලද දේ ගැන තෘප්තිමත් වෙන්න. ඒක තියෙන බව වටහා ගන්න. අපි හැමෝටම විමර්ශනශීලීව සහ ඒක මේ යෝනිසෝ මනසිකාරින් හිතන මට මේ දේ තියෙනවා. ඒව හංගන්න එපා. ඒ වගේම මෙතුමිය අදහස් කරේ නෑ මේ එතුමිය පැහැදිලිවම කිව්වේ මේ තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න නැතුව ඉස්සරහට යන්න. දැන් මට රස්සාවක් හැමුණට පස්සේ මට වාහනයක් ගන්න ඕන කියලා හිතන එක හොඳයි. කියන්නේ තව ඉලක්කයකට ඉස්සරහට යන එක හොඳයි. හැබැයි වාහනයක් තියෙන මිනිස්සෙකුට ඊර්ෂ්‍යා කරමින් හූල්ලන එක නරකයි. එතුමිය අදහස් කරේ ඒක. එතකොට දැන් නැත්තම් මිනිස්සෙකුට ඉස්සරහට යන්න බෑනේ. එතකොට එහෙම ඉලක්කයක් බිල්ඩ් අප් කරගෙන යන්න ඕන. දැන් ඒ නිසා බුදුහාඳුරෝ කියනවා තියෙන දේ ගැන සතුටු වෙන්න. දැන් බලන්නකෝ ඔබේ ගෙදර වැසිකිළියක් තියෙනවද? ඔබට නිදා ගන්න සුව පහසු කාමරයක් තියෙනවද? දෙකක් තියෙනවද? දරුවන්ට නිදා ගන්න මෙට්ට කොට්ට ඇඳ ඇතුළේ අඳින්න පළඳින්න දේවල් තියෙනවද? ඒව නැත්නම් මොකද්ද? දුකනේ. ඒව නැත්නම් දුක. එහෙනම් බුදුහාඳුරෝ කියනවා පුජ්‍යලයකට මේ අත්ති සුඛ අවශ්‍යයි. ඒක තියෙන්න ඕන. තර්කයක් නැහැ. ඒව හදා ගන්න. පිළිවෙලට හදා ගන්න. සුන්දරව හදා ගන්න. ලස්සනට හදා ගන්න. හැබැයි ෂෝරූම් එකක් කරගන්න එපා ගෙදර. අන්න එතෙන්ට බුදුහාමුදුරුවෝ දෙවෙනි කාරණේ කියනවා භෝග සුඛ. තියෙන දේ පරිහරණය කරලා සතුටු වෙන්න. ඇඳුම් තියෙනවා අඳින්නේ හැමදාම 1යි 2යි සමහර කාන්තාව අඳින්නේ. දැන් සමහර වෙලාවට කන්න බොන්න තියෙනවා කන්නේ නැහැ හරියට. සමහර ගෙදර ෂෝරූම් එක වගේ තියෙනවා සෝෆා සෙට් තියෙනවා එමෙ තියෙනවා රෙදි දාලා ඊට රෙදි දාලා වහලා සමහරවිට දත වගේ හෙල්ලෙන පුටුවක් උඩ වාඩිලා ටීවී බලනවා තුනිටි අමාරු හන්දිපත් අමාරු කියලා කියනවා. දැන් බලන්නකො පිඟන් කෝප්ප කොච්චර තිබුණා සමහර අම්මලා තාම අඬු කැටිච්ච කෝප්පෙක් තේ බොන්නේ. ඉරක් ගියපු පිඟානක තමයි බත් කන්නේ. මේ භෝග සුඛ. මේක බුදුහාම හරි ලස්සනට මේක අපිට කියනවා දේශනා කරනවා. කොච්චර රෙදි තියනවද? ලස්සනට අඳින්නකෝ. පිළිවෙලකට අඳින්නකෝ. ගෙවල් වල මේ දකින්න මේ පාරේදී දකින්න කාර්යාලයේදී දකින්න වෙන තැනකදී දකින්න කාන්තාව පිරිමි ගෙදරදී දැක්කම අඳුර ගන්න බෑ. ආත්පසීම වෙනස්. එහෙම වෙන්නේ ඇයි? අර භෝග සුඛ කියන එක විඳින්නේ නැහැ. අන්න ඊළඟ වැදගත්ම කාරණේ තමයි අනන සුඛ. අනන සුඛ කියලා කියන්නේ ණය නැති මිනිසෙක් වෙන්න. ණය නැති මිනිස්සු හොයන්න අමාරුයි. හැමෝම ළඟ ක්‍රෙඩිට් කාඩ් එකකුත් තියෙනවා නේද? දැන් ඒක නෙමෙයි ණයකාරයෙක් වෙන්න එපා. දැන් ඔයිට කලිනුත් අපි කතා කරා මේ ණය ගැන කතා කරනකොට බැංකුව ගැන කතා කරනකොට අනුරාධපුර යුගයේ දක්වා අපේ රටේ සංස්කෘතිය යනවා. නියම තන්හි කියලා බැංකුවක් පවා අපේ රටේ ලෝකයට කලින් බිහි වෙනවා. මේ උන්දු කියන්නේ මෑ ඔය වගේ ඇට වර්ග පවා ඔය පොලි හැටියට තැම්පත් කරලා තියෙනවා. සෙල්ලිපියලක තියෙනවා. මෙතනින් අදහස් කරන්නේ අල්ලපු ගෙදරටත් නෑයි අර සමිතියටත් නෑයි මේ බැංකුවටත් නෑයි එක මා දන්න අපේ විශ්වවිද්‍යාල සමකාලීන තැනැත්තියක් තනතුර හා ප්‍රදේශය කියන්නේ නැතුව මම කියනවා ඇමටියේ කතා කරනවා තාම මට පොඩි හාමුදුරුවෝ කියලා කියන්නේ ඒ පොඩි කාලේ ඉඳලා බොහොම ලගන්නීම අසුරු කරපු සොයුරියක් නිසා ලොකු තනතුරක් දාන තනතුරක් කියන්න බෑ මට. එතකොට අය මට කියනවා හාමුදුරනේ මට මොනවා හරි හොයලා දෙන්න මොකද ඒවා ලොකු තනතුරක් නෙදරන්නේ. හාමුදුරුවෝ විශ්වාස කරනවද? මට අතට එන්නේ පඩියෙන් රුපියල් 1750යි කිව්වා. මම කිව්වා එහෙම වෙන්න බෑනේ. 140 සීමාව තියෙනවනේ නෑග. නෑ හාමුදුරුවෝ මම කොහොම හරි ණය ගත්තා කිව්වා යන්තම් මේ දැන් ළමයි 3 දෙනෙක් ඉන්නවා ජීවත් වෙන්න මාර්ගය හොයනවා. දැන් බලන්න ණය බැංකු 3-4කට කින් අය ණය අරන් තියනවා. ඒක නරක දෙයක් කරන්නේ ගයක් හදන්නේ මේ සඳහා තමයි අරන් තියන්නේ. නමුත් මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවය නිසාම ඇයිට මොකද වෙලා තියෙන්නේ? කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතන්න වෙලා තියෙනවා. ඉතින් එහෙම වුණාම මොකද හැම වෙලාවෙම සතුට ලං කරගන්න පුළුවන්ද? බෙල් කරනවා නැත්නම් ඇවිල්ලා ගේට්ටුවට තට්ටු කරනවා දවස් පොලි ගෙවන කෙනා ඉන්නවා සති පොලි ගෙවන කෙනා ඉන්නවා මාස පොලි ගෙවන කෙනා ඉන්නවා ඊළඟට බැංකුවෙන් එක බිල් එනවා හරියම හිතේ සතුටක් ලං කරගන්න පුළුවන්. ඔන්න බුදුහාමුදුර අර මාස්ලෝ කියන්නට එහා
බොහෝම සවිස්තර බුදුහාමුදුර දේශනා කරනවා මෙන්න මේවා ළඟා කරගන්න ඕන. වැදගත්ම දේ අනවජ්‍ය සුඛය. සතුටින් ඉන්න පාර කපන මාර්ගයේ මේ ආපසු හැරිලා බලද්දි මම ආපසු හැරිලා බලද්දි මම දකිනවා නම් මම අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ගිනි ගෙඩි දීලා නෙමෙයි. අනුන් මානසිකව වට්ටලා නෙමෙයි. අනුන් පීඩාවට පත් කරලා නෙමෙයි. අනුන් කරදරයට පත් කරලා නෙමෙයි. මගේ උත්සාහයෙන්, මගේ සවියෙන්, මගේ ශක්තියෙන් කියලා අපිට සතුටු වෙන්න පුළුවන් නම් අන්න අනවජ්‍ය සුඛය. ඔබට මට සතුටු වෙන්න මාර්ගය. අනුන්ට යන්න තියෙන පාර කපලා කකුලෙන් ඇදලා පල්ලෙහාට දාලා ඇදලා මම මේ තනතුරට ගියාද? ඒ පුටුවට ගියාද? කවදද හරි විඳවන්නන්නේ. එතකොට අනුන්ගේ දේවල් කඩා වඩාගෙන මං ඉස්සරහට ගිහිල්ලා තිනවනම් අනුන්ට ඊර්ෂ්‍යා කරලා මං ඉස්සරහට ගිහිල්ලා නම් සතුටින් වගේ hina වෙලා ඉන්නව පෙන්නුවට සතුටින් නෙවෙයිනේ. ඇතුලෙන් පිච්චෙනවා. ඉතින් හරි බලන්න හරි ගැඹුරු විවරණයකින් සතුට දිහා දකින්න කියන එක තමයි අපි මේ මුලින් ඉඳලා කියන්නේ. ඔය සතුටින් ඉන්නව වගේ සමහරු පෙන්නුවට එයා විතරයි දන්නේ මම සතුටින්ද නැත්තේ කියලා. ඒ තීරණය ගන්න තියෙන්නේ ඔබටයි. ඔබ ඉන්නේ සතුටින්ද? ඔබ ඉන්නේ අසතුටින්ද? ඔබේ සතුට කොහොමද ඔබ තීරණය කරගන්නේ? අපේ හඳුරු මගෙන් ප්‍රශ්නයක් ඇහුවා කොහොමද සතුට මැනගන්නේ කියලා. මම මේ ප්‍රශ්නේ ඊගවටේදී ඔබ වහන්සේලාගෙන් විමසන්න බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුවත් හිතේ තියාගෙන උත්තරේ බලා ගන්නත් ඔබ සූදානම් ඉන්නේ කියන කාරණාවත් ඔබ හමුවේ තබමින් මට මොහොතකට අවසර ලබා දෙන්න විනාඩි කිහිපයකට ඉතා ඉක්මනින් නැලිත් ඔබ මුණ ගැහෙනවා ප්‍රධාන පාලක මැදිරියට ගිල්ලවෙත්. අවිදු අඳුර දුරු කරන්නට යාත්‍රා නම් වූ පහන් සිර දල්ලනවා මාධ්‍යජාලයක් විදිහට Voice of Asia මාධ්‍යජාලයේ සියත නාලිකාවෙන් සෑම සතියකම අපි ඔබ මුණ ගැහිම දැන් පුරුද්දක් බවට පත් කරගෙන තිබෙනවා. මේ ගමන් මඟ ආරම්භ කරන්නට අපිට සවිය ශක්තිය ලබා දෙනවා ගරු සභාපතිතුමා එතුමා බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. සමස්ත කාර්ය මණ්ඩලයමත් බොහොම වැතිස්තින් සිහිපත් කරන්නේ මොකද සමාජයට වැඩදායි යහපත් දෙයක් කරන්නට අවශ්‍ය මඟ පෙන්වීම ඒ සඳහා අවශ්‍ය උදව්ව උපකාරය හැමදෙනාම අපිට ලබා දෙන නිසා මේ සියල්ල ආරම්භ වෙන්නේ මේ වැඩසටහනෙත් නිර්මාතෘවරයා සියත මාධ්‍ය තුල බොහෝ වැඩසටහන් වල නිර්මාතෘවරයෙක් බවට පත් වෙන අපේ ප්‍රියන්ත කාර්ය පෙරමුණ දේශ උපදේශකතුමාගේ මඟ පෙන්වීම ඒ ආරම්භයත් එක්ක තමයි මේ අපි ඔබ වෙත හැමදාමත් මෙසේ සමීප කරන්නේ. එතුමාත් සුවිශේෂී අනුග්‍රහක දායකත්වයක් කැපකිරීමක් සිදු කරනවා මේ වැඩසටහන ඉතා හොඳින් ඔබ වෙත ගෙන එන්නට සමාජයට යහපතක් කරන්නට. සජීව බාලසූරිය අපේ නිෂ්පාදකවරයා හැමදාම අපි මතක් කරන්නේ ලොකු කැපකිරීමක් කරලා මේ වැඩසටහන නිවැරදිව ඔබට sannivedanaya කරන්න අවශ්‍ය පහසුකම් අපිට ළඟා කරලා දෙනවා හැමදාමත්. ඒ හැමදෙනාමත් එක්කම හැමදාමත් අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩම වදාරන මහා සංඝරත්නය ගිහි පාර්ශ්ව නියෝජනය කරමින් සම්බන්ධ වෙන සියලු දෙනාමත් මේ මොහොතේත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. වගේම හැමදාමත් අපිව නරඹමින් ජීවිතේ යම් අරුතක් එකතු කරගන්නට මේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න සුන්ගෙන තිබෙන සිටින ඔබවත් බොහොම ගෞරවයෙන් මතක් කරන්නේ ඔබ හැමදෙනාගේම සහභාගීත්වය අපිට ශක්තියක් බව සිහිපත් කරමින්. එහෙමනම් අද දවසේදී ඒ සියලු කාරණාවල සතුට අපි හැම මොහොතකම විඳිනවා අපිට ඒ සතුට දැනෙනවා කියන කාරණාවත් ඔබ හමුවේ මතක් කරමින් අද දවසේ අපේ තේමාව බඩපතල තියෙන ජීවිතයට තේරුමක් ඇතිව සතුට හොයාගෙන යන ගමනේ අවසන් විනාඩි කිහිපයත් එක්ක අපි අත්වල බඳගෙන ඉන්නේ. වැඩසටහන අවසන් වෙනකොට අපේ හාමුදුරන්ගෙන් අපේ සතුටේ මායිම් සතුටේ සීමාවල් සතුට කොහොමද කිරාමන බලාගන්නේ කියන කාරණාව මම වගේම විසඳ ගන්න ඔබත් බලාගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊට කලින් මම නර්මදා මහත්මිය වටිනවා අවසාන විනාඩි කිහිපය තුළ ඔබතුමියට කියන්න තියෙන කාරණා සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොන වගේද කියලා කිව්වොත් හරි වටී මේ වෙලාවේ. එවතරංග අපි දැන් මේකේ අවසානයේට ළඟා වෙනකොට අපි දැන් මේ කතා කරලා වපුරලා කතා කරපු දේ අවසානයකට සේන්දු වෙන්න ඕනිනේ. එතකොට දැන් අපිට අපි මෙතෙන්දී අපි ළඟ සතුට නැත්තම් අපි මේ සතුටින් නෙමෙයි නම් ජීවත් වෙන්නේ. අපි ප්‍රශ්නත් එක්ක බැඳි බැඳි හෙම්බත් වෙලා නම් ජීවත් වෙන්නේ. අපිට රැකියා ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ස්වාමියාගේ ප්‍රශ්න, සංකීර්ණ පෞල් ජීවිතයේ තුල
තියෙන ඌ ප්‍රශ්නත් එක්ක හිම්බත් වෙලා නම් ජීවත් වෙන්නේ මේ හැම දෙයකටම තරංග හොඳ ඔසුවක් තමයි අපි අදහන ආගම. අපිත් එක්ක අන්‍යාගමික හිතවතුන් අපේ ප්‍රේක්ෂක ජනතාව තුළ උණෑ තරම් ඉන්න පුළුවන්. ඉතින් තමන් අදහන ආගම තුළ ඒ තුලින් තමන්ගේ හිත සමාධිමත් කරගන්න උත්සාහ කිරීම ගොඩාක් වටිනවා තරංග. මොකද හැම ආගමකම කියලා දෙන්නේ එකම විධි ක්‍රමයන්. එකකවත් කියන්නේ අනිත් කෙනාට අතුරුකමක් කරන්න, අනිත් කෙනා පාගන්න, අනිත් කෙනාට වෛර කරන්න කියන එක කියලා දෙන්නේ හැම තැනකම කියලා දෙන්නේ මෛත්‍රිය, කරුණාව, ඒ ගුණ වගාවන් ඇති කරගන්න එක. මොකද දැන් අපි කතා කරා අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළුව දැන් මේ කතා කරනකොට කියවිච්ච දේවල් තමයි මේ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, අන් අය යටත් කරගෙන ඉස්සරහට යන්න තියෙන ඌමනාව, මේ ආකල්පමය ධාරාවන් එක්ක තමයි මේ සතුට කියන දේ නැති වෙලා තියෙන්නේ. සහ අපි දන්නේ නැතිකම සතුටෙන් ඉන්න. ඒක මමත් අපේ ස්වාමීන් වහන්සේ කියපු දේ මාත් දැකලා තියෙනවා. ගොඩක් මේ සෑහෙන්න දේවල් තියෙද්දි බැරහැලි ඇඳගෙන ඉන්න උදවිය. භුක්ති විඳින්න ගොඩාක් දේවල් තියෙද්දි දැන් වාහන දෙක තුන තියෙනවා සුඛෝපභෝගී වාහන. යන්නේ කැඩිච්ච කොයි වෙලේ කැඩෙන්න දන්නේ නැහැ කියන වාහනේ. ඒ වගේ දේවල් දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ ආකල්පමය අතින් වෙනස් කරගන්න. ඒකට තරංග හොඳම දේ තමයි තමන් ආගමට තව ටිකක් කිට්ටු වෙන එක. ඔය තියෙන්නේ අපි ආගම දහම ස්පර්ශ කරන්නේ නැති ගුණය. නමට ගිහිල්ලා වඳිනවා. නමට ගිහින් බෝධි පූජා තියෙනවා. මේ කේන්ද්‍ර බලන්න ආවත් ඔහොමයි. මේ ශෝක කරන්න ඕනිද? එහෙම අහන කොටසකුත් ඉන්නවා. මස් මාළු කන්නේම නැතුවද ඔය ටික කරන්න ඕනේ? ඔය වගේ ප්‍රශ්න එකපාරට එනවා. ඒ අර බෑම කියන එකනේ. අමාරුම කියන එක. ඉතින් ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඉතින් අර නමට ඒ දේවල් නොකර තමන්ගේ ශ්‍රද්ධා, සීල, ප්‍රඥා ඒ සියලු දේ වඩවාගෙන ඇත්ත හිතින් සද්ධා මුඛයෙන් මේ දේවල් කරනවා නම් ඊට වඩා කිට්ටු වෙනවා. දැන් සිල් ගන්න යනකොට යන්නේ කට්ටියත් එක්ක යාළුවෝ ටිකත් එක්ක හිතවත් අයත් එක්ක ගිහිල්ලත් එතන ඉතින් සීලයට වඩා යන්නේ හිත ඊට වඩා වෙනත් දේවල් තුලට. ඉතින් මේ සරල දේවල් මේ ජීවිතය තුළ අපි සරලව දකින දේවල්. ඉතින් නමුත් තමන්ගේ විවේක වේලාව තුළදී දුරකථනය අරගෙන අනිත් එක් තව කෙනෙකුගේ ඕපදූපයක් අනිත් කෙනත් එක්ක කියනවා වෙනුවට තරංග. ආගමික දහමය පිළිබඳ ගැඹුරින් තියෙනා වූ පොතක් පරිශීලනය කරෝතින් ඒ තප්පර කිහිපය විනාඩි 5ක් කියමුකෝ. විනාඩි 5 10 කොයිතරම් ජීවිතයට අර්ථවත්ද? අපි ජීවිතේ කාලේ කොයිතරම් නාස්ති කරනවද තරංග? දුරකථනය එක හේතුවක්, ප්‍රබල හේතුවක්. දුරකථනයෙන් අපි ගොඩාක් දේවල් කරනවා. අපි දැන් මේ වැඩසටහනක් කරද්දී අපි එකතු වෙන එක, අපි එකතු වෙන වෙලාවල්, ඒ කලාවල්, ඒ දේවල් යොදාගන්නේ දුරකථනේ මහෝපකාරී කරගෙන. නමුත් ඒකේ අයහපත් පැත්තවලුත් තියෙනවා. නමුත් අපි කරන දේ තමයි අර ප්‍රයෝජනවත් පැත්තට වඩා මේ අයහපත් පැත්ත ස්පර්ශ කරන එක. ඒක යොදා ගන්න එක. එතකොට ඒ දේවල් නිවැරදි කරගන්න එක. අපේ ජීවිත තුළ අපිටම පුළුවන් තරංග මේක මේ සුළු වෙනසකට තමයිපත් වෙන්න ඕනේ. නමුත් මේ සුළු වෙනසට එන්නේ නැතුව, ඒ සුළු බැම්ම පනින්න නැතුව ඊට මෙහා පැත්තේ ඉඳන් මේ දේවල් තුළ තමන්ගේ ජීවිත අඳුරු ආගාදයට පත් කරනවා විතරක් නෙමෙයි. ඒව දැකලා ඊළඟට හැදෙන ළමයි ඉන්න ඕනේ පවුල තුළ. දැන් අලුතින් නිර්මාණය වෙන පුංචි පැටවු ටිකක් දකින්නේ මේවන් අම්මා හැම වෙලේම මූණෙල්ලන් ඉන්නවා. තාත්තගෙන් හම්බ වෙනවා අපවාද චෝදනා යාට හැම වෙලේම. ඉතින් ළමයි දන්නේ නැහැ hina වෙලා සතුටින් මූණ පිපිලා ඉන්න දරුවෝ බිහි වෙන්නේ නැහැ මේව දකින්නකොට. ඇයි දකින්නේම අම්මා මූණ එල්ලගෙන ඉන්නවා නම් අර ළමයා කසාද බන්දලා ගිහින් පවුල ඇතුළෙත් ඉන්නේ කවදා හරි මූණ එල්ලගෙන සතුටින් සමාදානෙන් hina වෙලා තමන්ගේ සතුට ප්‍රකාශ කරලා ඉන්න ස්වභාවයක් නැහැ. අපි මූණෙන් අපි සතුට දෙන දැන් වෛද්‍ය විද්‍යාව වුණත් තරංග කියලා දෙන්න දෙයක් නේ වෛද්‍යවරු සතුටින් ඉන්නකොට අපේ චවි වර්ණය, අපේ හැමේ වර්ණය පැහැපත් වෙනවා. අපේ හිසකේස් අපේ නියපොතු මේ හැමදේම අර ලෙඩුන්ගේ පාටට පේන්නේ හැමදේම හරි ප්‍රභාමත් විදියට නිරෝගී සම්පන්න පුද්ගලයෙක් කියලා පේන්න ගන්නවයි කියන එක. අපේ ස්වාමීන් වහන්සේලා මාත් එක්ක එකඟ වෙයි භාවනානුයෝගී භාවනාව දවසට විනාඩි 5ක් විතර ප්‍රගුණ කරන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ ඒ අයටත් ওই ටිකම හම්බ වෙනවයි කියලා. මොකද්ද වෙන්නේ භාවනාවෙන්? භාවනාවෙන් වෙන දේනේ අපේ සිත සමාධිගත වෙන එක. හිත ආයාලි දුවන එක නතර වෙනවා. හිත තැම්පත් වෙනවා. හිත ඒ කර්මණක තියලා වැඩ කරන්න පුළුවන් වෙනවා තරංග. එතකොට අර අනුන්ගේ ඕපදූප හොයන්න හිත යන්නේ නැති ගතිය, අනුන්ගේ අඩුපාඩු දකින්න හැක් Tamanට නිර්මාණය වෙන්නේ නැති එක, Tamanගේ තුන්වෙනි ඇහැ තියෙන්න ඕනි තරංග Tamanගේ පැත්තට හැරිලා, අනුන් පැත්තට හැරිලා නෙමෙයි. එතකොටයි අපිට අපේ මාර්ගයේ සාර්ථකව යන්න පුළුවන් වෙන්නේ. අපේ දියුණුව ඉලක්ක අපේ වයසට වඩා ඉහළ තත්වයකට අපිට ජීවිතේ ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ අරමුණු මේ ලෞකික ජීවිතේ සාර්ථක කරගෙන යන්න අවශ්‍ය නම්
ගොඩාක්ම පිටුවහල් වෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි ආගම දහම. දැන් ගොඩක් වෙලාට ප්‍රශ්නයක් ඇති වුණා ගොඩක් අය කරන දෙයක් නේ යාළුවන්ගෙන් උපදෙස් ගන්න යන්නේ. යාළුවන්ගෙන් හිතවතුන්ගෙන් උපදෙස් ගන්න. ඕකත් පරිහානීය ලක්ෂණයක්. තමන්ගේ සතුට අහිමි වෙන. සමහර විට යාළුවා ඒ උපදෙස් ගන්න කෙනා නැත්තම් ඒ වැඩිහිටියා කියමුකෝ. ඒ වැඩිහිටියට ඒ පිළිබඳව හරි අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. නැත්තම් එයා උපදෙස් දෙන්නේ Tamanලත් අත්දැකීමෙන් වෙන්න පුළුවන්. එතකොට ඒ තුලත් සතුට හිමි වෙන තැන් ගොඩාක් අපි සමාජයේ දකිනවා. එතකොට ඒ දේවල් වලට අපි ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් උපදෙස් ගත්තා නම් අපේ ආගම දහමට අනුකූලව උපදේශයක් අපි පැතුවා නම් එහෙම නැත්තම් අපේ හිත චංචල වෙච්ච වෙලාවට අපේ පොතකින් පතකින් ආගම අනුකූල පොතක් පරිශීලනය කළා ඒ අදහස් ජීවිතයට ගත්තා නම් බලන්න තරංග අපි වැටෙන්න තියෙන ඉඩ අඩුයි නේද? අපි කෙරෙහි එන්න තියෙන බාධක කියන කවුළු අපි වහලා දාලා අපි හරි මාර්ගයක යන්න අවතීර්ණ වෙන්න නම් ඒ ආගම දහම කියන දේ මම හිතනවා ජීවිතයකට මනා සිසිලසක් මනා අත්වැලක් ඒ වගේම හරි සුරක්ෂිත බවක් ඇති කරනවා කියන එක. කොහොමද දේවතුමියට ආගම දහමට නැඹුරු වීම පන්සලට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගැනීම අපේ ජීවිතවලට කොයිතරම් වටිනවද කියන එකත් එක්ක තුමේ කතා බහේ සාකච්ඡාවේ නිවා කරනකොට පොඩක් ඔබ හිතලා බලන්න ඔබ ගැන ඔබ ජීවිතේ කාටද වැඩිපුරම ආදරය කරන්නේ? 3 දෙනෙක් මතක් කරගත්තොත් තප්පර කිහිපයක් ඇතුළත ඔබේ හිතට කිහිප දෙනෙක් එන්න ඇති. හැබැයි ඒ අතරින් ඔබ හිටියද? එතන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. කෙනෙකුට මම කොච්චර සතුටින් ඉන්න උත්සාහ කරත් මට සතුට ලැබෙන්නේ නැහැ. සමහර විට ඔය කියන කාරණාවක් හේතු වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට හරි මේ මොහොතේ ඉඳලා මේ බණ පදේ අහපුවම මේ ඔබ වහන්සේලාගේ දේශනාව ඇහිලා එතනින් පස්සේ යම් සතුටක් ජීවිතේට ලං කරගන්න ඕන නම් අර පෙර කර්ම නිසා එතෙන්ට එන්නම බැරිද? නෑ මෙහෙම එතෙන්දි කරන්න තියෙන්නේ. එයාට එයාව දකින්න තියෙන්නේ. එයා දිහා බලන්න. එයා හිතන විදිය බලන්න. මම හිතන විදිය බලන්න. දැන් විනාඩි 5කට කලින් හිතපු දේ දැන් ආයෙ හිතන්නකෝ. ඊයේ හිතපු විදිය හිතන්නකෝ. මම හිතන විදිය බලන්න. කවුරු හරි මගේ වැරදි අඩුපාඩුකම් පෙන්නලා දෙනවා නම් පොඩක් බලන්න. පොඩක් කල්පනා කරන්න. දැන් විනාඩියකට කලින් හිත ඉඳපු දේ ගැන දැන් ආයෙ බලන්න පුළුවන්. එහෙම බලනකොට අන්න අර පෙර සසර පුරුද්දක් වශයෙන් හිතාගෙන ඉන දේවල් දිහා නුවණින් පේන්න ගන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් බලන්න ගන්නවා. පැහැදිලිනේ. එතකොට ඒ නුවණින් බලන්න ගන්නකොට ඒ පෙර සසර පුරුදු ස්වභාවයන් කඩලා දාන්න පුළුවන්. ඌහන ඡේදන කියලා වචන දෙකක් තියෙනවා. ඌහන කියන්නේ අල්ලගත්ත ඡේදන අයින් කරා. ඒ කියන්නේ හරියට දැන් අපි හිතමුකෝ ගොයන් මිටක් වම් අතෙන් අල්ලගෙන තරංග මහත්මයා දකුණු අතෙන් දෙකෙන් කපනවා. ඒතර මේ මොහොතේ එයා තුල මානසිකාරයක් තියෙනවනේ. සතියක් තියෙනවනේ. වීරයක් තියෙනවනේ. හැම ගොයන් මිටක්ම එක විදිහට අල්ලන්න බෑනේ. හැම ගොයන් මිටක්ම එක විදිහට කපන්න බෑනේ. හැම එකකටම වෙන වෙනම මානසිකාරයක්, වීරයක්, සතියක් අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ තමයි සතුට නැති වෙන පීඩාකාරී අරමුණු සිතුවිලි මාතුලමයි තියෙන්නේ. ඒ අනන්ත සංසාරේ ඉඳලා අරගෙන ඉන්නේ. බැලු බැලමට හිතෙන්නේ මේ ගිය අවුරුද්දේ ඉඳලා නැත්තම් අවුරුදු 5ක ඉඳලා වගේ කියලා. නමුත් අනන්ත සංසාරේ ඉඳලා ගැටීම්, මුලාටපත් වීම, රාගය ඒ දේවල් හදා ඉන්නේ අනන්ත සංසාරේ ඉඳලා. ඒතර මේ ජීවිතේදී මාත්‍රිකා වශයෙන්, අරමුණු වශයෙන් හිතට එනවනම් එන එක අල්ලගත්තා. ඒ අරමුණු අල්ලගත්තා. අල්ලගෙන එයා නුවණින් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන්නේ මොකද්ද? මේ පීඩාකාරී දේ මගේ ජීවිතයට ආවේ ඒ යම් දවසක අවිද්‍යාවසහගතව ඉඳපු නිසා. අයෝනිසෝ මනසිකාරයෙන් ඉඳපු නිසා. තණ්හාපත්‍යයෙන් සකස් වෙන්නේ. මේක හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. හේතු නැතිවීමෙන් නැති වෙන දෙයක්. මේ පීඩනය අනාත්ම ස්වභාවයට අයිති, දුක් ස්වභාවයට අයිති, අනිත්‍ය ස්වභාවයට අයිති කියලා මෙනෙහි කරේ. මේ මෙනෙහි කිරීම තමයි අර දෑකැත්තෙන් කරන වැඩේ කැපිල්ල. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ තරංග මහත්මයා හිතට එන අරමුණක්, පීඩාකාරී අරමුණක් ඒක පෙර සසරින් ඉඳලම අපි දැන් දෙව්දත් තෙරුන්ට බුදුරජාණන් වහන්සේට ගල් පෙරලන්න හිතා ඉන්නවා කියන එක. ඒ නින්දා කරන අපහාස කර ඉන්නවා කියන එකත් හිතට එන අරමුණනේ. ඒතර ඒකත් අල්ලගත්ත අර විදිහට කපනවනම් 10000 වාරයක් කපනකොට ඒක වැවෙන්නේ නැතුව යනවානේ. එතනින් ඉවර වෙනවානේ. අන්න ඒ වගේ එතකොට දැන් සාමාන්‍යයෙන් පැත්තක ඉන්න කෙනෙකුට හිතෙන්නේ මේ වර්තමාන සිද්ධියක් විදියට විතරයිනේ දෙව්දත් තෙරුන් බුදුරජාණන් වහන්සේට ගල් පෙරලීම කියන එක. නමුත් අනන්ත සංසාරේ ඉඳලා තියෙනවා. ඉතින් ඒ විදියට අර හිතගත් අරමුණ අල්ලගත්ත කැපුවා. මෙනෙහි කරන්න. දැන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ හිතගත් අරමුණක් හිතගත් අරමුණට යට වෙනවා. යට වෙලා අවිද්‍යාවසහගතව තව තවත් හිත හිරෙනවා. ඒ කියන්නේ මගේ දරදඬු ගතියක් තියෙනවා නම් දරදඬු ගතිය විශ්සින් හිතපු ඉස්සර හිතපු දෙයක් තවත් හිතලා දැනුත් ඒකට එකතු කර කර හිතා ඉන්නවා. එකට එක කරන එක, වෛර කරන එක, පරිගන්න එක ආදී දේවල් කලින් හදපුවනේ අපි.
කලින් හදපුවා. කලින් හදපු ෆොටෝස්. කලින් හදපු වීඩියෝ. කලින් හදපු දේවල්. ආයේ ඒක මතකයට ඇවිල්ලා ආයේ ඒක ආයෙ එඩිට් කර කර ඉන්නවා. ඒක නෙවෙයිනේ. ඒතකොට දැන් කරන්නේ මොකද්ද? ඒක එතනින් අයින් කරනවා. එතකොට 100,000 වාරේ අන්නේ විදිහට කපලා අයින් කිරීමෙන් තමයි හිස් බවක් ඉන්නේ. හිස් බවක් ඉන්නේ. දැන් සාලයක්. එහෙම නැත්නම් කාමරයක්. කාලයකට පස්සේ තියෙන බඩු මුට්ටු අයින් කරාට පස්සේ සුද්ධ බුද්ධ කරාට පස්සේ වැඩ නැති දේවල් අයින් කරාට පස්සේ ඔය හිස් බවක් එනවා. අන්නේ හිස් බව තුළ ලොකු සැහැල්ලුවක් දැනෙනවා. එතකොට ජීවිතේට සැහැල්ලුව කියන එක ගන්න පුළුවන්කම තියෙන්නේ බාහිරින් නෙමෙයි. බෝධියක් ගාවට ගිහිල්ලා සතුට ගන්න පුළුවන්. පිරිත් නූලකින් ගන්නත් පුළුවන්. චෛත්‍යකින් ගන්න පුළුවන්. බාහිර ලෝකෙත් එක්ක ඉඳලා පුළුවන්. මල් වට්ටියක් දිහා බලලා එහෙම නැත්නම් මාළු ටැංකියක් දිහා බලලා එහෙමත් පුළුවන්. හැබැයි වැඩේ කියන්නේ ඒ බාහිර ලෝකයෙන් සතුට හොයා යද්දි තමාව පේන්නේ නැත්තම් මං අහුලගත්ත අවිද්‍යාවසහගතව අතීතයේ අහුලගත්ත දේවල් ටික මාව පේන්නේ නැත්තම් ඒවා කපකපා දැමීමට කාලයක් වෙන් කරන්නේ නැත්තම් එහෙම ඒ පුහුණුව කරපු අය මට ආශ්‍රය කරන්න හමු වෙන්නේ නැත්තම් ඒ පුහුණුව පොතක තිබිලා මේක දෙන්න බෑ. එහෙමයි. දැන් යෝග කරන එකට ඔයාලට දැන් පොතක් දුන්නොත් එimhe යෝග කරන්න කියලා කරන්න බෑනේ. දැන් මාධ්‍ය නිවේදන දේවල් වලට ඉගෙන ගන්න කියලා පොතක් දෙනවා කෙනෙකුට. පොතෙන් කොහොමද ඉගෙන ගන්නේ? ඒකට පුහුණු වෙච්ච කෙනෙක් ආශ්‍රය කරන්න එපෑනේ. අන්න ඒ වගේ සතුටින් ඉන්න අය ආශ්‍රය කරන්න. සතුටින් ඉන්න අය ඒගොල්ලෝ දිහා බලන්න. ඊර්ෂ්‍යා කරන්න එපා. සතුටින් ඉන්නවා නම් යම්කිසි පවුලක් ඒ දිහා බලන්න. ඒක ගුණයක්. ඒක බල ඉන්නකොට ඒකේ පහදින්න. එතකොට දන්නේ නැතු Tamanටත් ලැබෙනවා. ඒ වගේ මේ බල්ලෙක් දිහාත් බලලා, පූසෙක් දිහා බලලා, මල් ගහක් දිහා බලලා, දුවෙක් පුතෙක් දිහා බලලා, මිනිස්සෙක් දිහා බලලා සතුටින් ඉන්න අය දිහා බලලා සතුටින් ඉන්න. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ සතුට උපද්දව ගන්නවා කියන එකේදී තමන්ගේ පරපුරේ හරි කමන්නේ. තමන්ගේ ගමේ හරි කමන්නේ. වැඩිපුර සතුටින් ඉන්න කවුරු හරි ඉන්නවනම් අන්න ඒ අයගේ පොඩ්ඩක් හිත කියවන්න. ඒ අයගේ හැසිරීම බලන්න. ඒ අයට පහදින්න. තරංග මහත්මයා දැන් සතුටින් ඉන්න අය කෙරේ ඉරිසියාවක් ඇති කරගත්තොත් ඒ හදාගත්ත ෆොටෝ එක තියෙනවනේ. ඒ පංච පාදානස්කන්ධය. ඒක පුරුදු වෙනවා. එතකොට සතුටින් ඉන්න කිසි කෙනෙක්ට මං කැමති නැහැ ඉරිසියා කරන්න. ආන්නේ ඒක විසින් මොකද කරන්නේ? ඇතුලේ හදනවා කුණයක්. මහා වටින ගහක් වුණාට කුණයක් හදනවා අසතුටින් ජීවත් වෙනවා. ඒ නිසා මේක තියෙන්නේ කපලා 100,000 වාරේ අයින් කරලා සුද්ධ කරලා අතු ගාලා නැවත අපි බර අඩු කර ගැනීම පංච පාදානස්කන්ධ බර අඩු කර ගැනීම ඒ තුලින් ලැබෙන සතුටක්. ළඟපාත ඉන්න අය ගැන, හිතවතුන් ගැන, සමීපතම අය ගැන, ඥාතීන් ගැන, ගෙදර අල්ලපු ගෙදර අය ගැන ඔවුන් සතුටින් ඉන්නවා නම් ඔවුන් ජයග්‍රහණයක් ලබනවා නම් සතුට වෙන්න කියලා බුහන්සි කියනවා. හැබැයි හුඟක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ අල්ලපු ගෙදරට වඩා ටිකක් ඉහළට එන්නේ කොහොමද? ඒ ළමයින්ට වඩා ඇයි අපේ ළමයි ඉස්සරහට එන්න බැරි? ඇයි ඒ ළමයි හැමදාම විභාග පාස් වෙන්නේ? ඇයි අපේ කට්ටියට බැරි? ඔහොම ප්‍රශ්න තමයි හුඟක් වෙලාවට තියෙන්නේ. මේ කතා කරපු සාකච්ඡා කරපු කාරණා හිතේ තියාගන්න, හිතේ තියාගෙන ඉන්න නැතුව ඒ දේවල් ක්‍රියාත්මක භාවයට ගෙනෙන්නට ඔබට හැකි සියලු දේ කරන්න කියන ඉල්ලීමත් ඔබ හැමේ අවසාන වශයෙන් උත්තවමින් අවසරයි අපට ඔබෙන් සමුගෙන යන්න. අද දවසේත් අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩමවදාළ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විවෘත දුරස්ත අධ්‍යාපන පීඨයේ පීඨාධිපති රාගම දඹුව ශ්‍රී ලංකාරාම විහාරයේ විහාරාධිපති අවසරයි පූජ්‍ය පට්ටිල මහින්ද අපේ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා වෙනුවෙන් අතුරුගිරිය අභයදර්ශනාරාමේ පරම මුල්ලේ සිරිවිමල අපේ හඳුනන වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුනන්නේ වහන්සේටත් ඉතාමත් වටිනවා අපිට මේ මොහොතේදී වහන්සේගේ වැඩම වීම. ඒ සමගම අපි ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා ලබා දුන්නා ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශබන්දු ප්‍රසාදනීය නර්මදා මහත්මියට අපිත් සමග අතුරුගෙන ආයිබෝවන්. ලබන සඳුදාවේ අපි තවත් වැදගත් හරවත් වූ මෙවැනි දෙයක් සමග මුණ ගැහෙන්න සූදානම්. හැම දිනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්. ජය සිරි මා බෝධි රන්වැලි සෑදී මිහින්තලය ඉසුරුමුනිය අවකන සිරිපා හිමේ රන් ගිරිතමුළු ගලේ සාරණයි නිද අතට හෙලේ
අනුරපුරය පොළොන්නරුව තිස්ස මහරාමනුවර රුකුණු පිහිටි මායාරට පවසයි නිදහස් උදාන ජයසිරි මා බෝධි රන්වැලි සෑදී දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.